ආයුබෝවන් ආදරණීය දුවල පුතාලා අපි හැමෝම දන්නවා මේ වෙනකොට අපිට නැවතත් සිදු වෙලා තිනවා කොරෝනා තත්ත්වයකට මුහුණ දෙන්න. කොහොමද ආදරණීය දුවේ පුතේ අපි මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා අපේ පන්ති කටයුතු නවත්තලා කොරෝනා සඳහා සාර්ථකව මුහුණ දීලා සාමාන්‍ය මට්ටමින් අපේ දෛනික ජීවිතය ආරම්භ කරන්න පටන් ගත්ත විතරයි නැවතත් අපිට මේ වගේ සංකීර්ණ තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. මේක අපි ඉගෙන ගන්න ඕන කාරණේ තමයි ගෝලීය වසංගතයක් වෙච්ච කොරෝනා නැවතත් විටින් විට අපගේ සාමාන්‍ය ස්වාභාවික ජන ජීවිතයට එන්න යන්න තියෙන ඉඩකට ඉදාම වැඩි. ඒ නිසා මේක අලුත්ම තත්ත්වයක් නෙවෙයි. ලෝකේ පළවෙනි වතාවටත් මේ වගේ දෙයකට මුහුණ දෙනවා කියලා හිතන්නත් බෑ. මොකද හේතුව මානව ඉතිහාසයේ මුල් යුගයේ ඉඳලා අද දක්වා අපි ආපු මේ අඛණ්ඩ සංවර්ධනමය ගමන් මාර්ගයේ මානව ඉතිහාසය තුල අපි විවිධ යුගයන්හිදී ඊටම අපහසු අධීරයන් පසු කරගෙන ඇවිල්ලා තියෙනවා. අපි ඊටම අසීරු අපහසු බාධකමය සහිත තත්ත්වයන් මත තමයි මේ වගේ ගමනක් වර්තමානයේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. මේ පවතින සංවර්ධනමය තත්ත්වයන් සියල්ලම අපි අත්පත් කරගත්තේ ඊටම කටුක අත්දැකීම් එක්ක ඒ යුගයන් තුල ගත කරපු. එබැවින් මම හිතනවා මේ පවතින ගෝලීය වසංගතයේ කොරෝනා තත්ත්වය පාලනය කරගන්න යහපත් ආකාරයෙන් මේකට මුහුණ දෙන්න සහ මේ පවතින තත්ත්වයන් ජය ගන්න අපිට ප්‍රමාණාත්මක ගුණාත්මක හැකියාවක් මානවීය විදියට තියෙනවා. හැබැයි මේ හැම අවස්ථාවකදීම අපි මතක තියාගන්න ඕන ඊටම සංවිධානාත්මකව සහ සවිඥානික ආකාරයෙන් කටයුතු කිරීම තුල පමණයි. එමෙන්ම නිර්මාණශීලී ආකාරයෙන් කටයුතු කිරීම තුල පමණයි අපිට ජයග්‍රහණයන් විජයග්‍රහණයන් රත් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. එබැවින් මම ඔබ සියලු දෙනා ඇතුළු ඔබේ පවුලේ සියලු දෙනාටත් දන්න කියන හැමෝන්ටම යෝජනා කරනවා අපි තම සවිඥානික ආකාරයෙන් නිර්මාණශීලී ආකාරයෙන් කටයුතු කරොත් අපිට නැවත ඊට ඉක්මනින් මුණ ගැහිලා පැරණි ආකාරයට මේ පන්ති කාමරය ඇතුලේ අපි අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම ගැටලුවක් වෙන එකක් නෑ. රයිට්. කොහොමුණත් වර්තමානයේ මේ පවතින කොරෝනා තත්ත්වය තුල උවත් අපිට අත්හරින්න බැරි එකක් තියෙනවා. මොකද හේතුව මිනිස්සයා මේ ලෝකේ පළවෙනි මානවයා බිහි වෙච්ච මොහොතේ සිට එයා ප්‍රැක්ටිස් කරපු, එයා පුරුදු පුහුණු කරපු එක දෙයක් තියෙනවා. ඒක තමයි ඉගෙනීම කියන කාරණේ. එහෙම නැත්නම් අධ්‍යාපනය කියන කාරණේ. අධ්‍යාපනයෙන් වියුක්ත වෙලා, එහෙම නැත්නම් අධ්‍යාපනයෙන් බැහැර වෙලා අපිට කිසිදු සංවර්ධනයක් අත් කරගත නොහැකි. වර්තමාන සියලු සංවර්ධනයන්ගේ මාවත වැටලා තින්නේ අපේ අතීත මානවයන්ගේ ඥාන ගවේෂණය එහෙම නැත්නම් අධ්‍යාපනය එහෙම නැත්නම් ඉගෙනීමේ ක්‍රමවේද තුල. එබැවින් මම හිතනවා මේ වගේ අවස්ථාවක උනත් අපට විවිධ ක්‍රමවේද ඔස්සේ දැන් අපි මේ කතා කරන්නේ ඔන්ලයින් සිස්ටම් එකක් ඔස්සේ එහෙම නැත්නම් අපිට අධ්‍යාපනයේ වර්තමානයේ හදාරන වෙලා තිනවා අතත්ත්ව සංවේදනය. ඔබ ඊටාම් නිවැරදිව ආකාරයෙන් දන්නවා අතත්ත්ව සංවේදන ක්‍රමවේද භාවිතා කරලා. එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ජාල භාවිතා කරලා. එහෙම නැත්නම් නව මාධ්‍ය ජාල භාවිතා කරලා අපිට සංවේදනය දෙන්න සිද්ධ වෙලා තියෙනවා. රයිට්. කොහොම වුණත් මේ පවතින පහසුකම් මත හැකි උපරිමේ කැපකිරීම නිර්මාණශීලීත්වයන් වගේ දේවල් භාවිතා කරමින් අපේ අධ්‍යයන කටයුතු ඉදිරියට පවත්වාගෙන යන්න අපි නැවත හමු වෙන තුරු අඛණ්ඩ ලෙස පවත්වාගෙන යන්න ඔබත් මමත් කැපවීමෙන් මහන්සියෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය වෙන හැමදාටම වඩා මේ වෙනකොට අපිට ලැබිලා තියෙනවා. රයිට්. මේ ඔක්කොම කතන්දර ටික මෙහෙම තීද්දී ඊටම අවධානයෙන් පාඩම අහගෙන ඉන්න, ඊටම ක්‍රියාශීලීව පාඩමට සහයෝගය දෙන්න, සහභාගී වෙන්න, ඊට විශිෂ්ට ග්‍රාහකත්වයක් ඔබ තුළ නිර්මාණය කරගන්න. එහෙම වුණොත් අපිට පුළුවන් මේ අධ්‍යාපන කාර්යයන් ටික නිවැරදි ආකාරයෙන් ඉදිරියට පවත්වාගෙන යන්න. රයිට්. මම යනවා අපි ඉගෙන ගන්න sannivedana අධ්‍යයනය එහෙම නැත්නම් sannivedana හා මාධ්‍ය අධ්‍යයනය පාඩම් මාලාවේ තියෙන ඉතාම විශේෂිත කාරණයක් ඔබත් එක්ක දවස් සාකච්ඡා කරන්න. ඒ තමයි sannivedanයේ මූලිකාංග. මොකද්ද? sannivedanයේ මූලිකාංග. මොනවද මේ sannivedanයේ මූලිකාංග කියන්නේ?
මගේ දුවල පුතාලා හැමෝම දන්නවා sannivedanaya කියන්නේ එක පැත්තකින් ගත්තාම සංකල්පයක්. අනිත් පැත්තෙන් ගත්තාම මේක භාවිතයක්. සංකල්පයක් කියන්නේ මොකද්ද? සංකල්පයක් කියන්නේ අපට දෙයක් සම්බන්ධයෙන් හිතන්න පුළුවන් ආකාරය. අපේ න්‍යායාත්මකව ඒක අධ්‍යයනය කිරීම. අපි කියනවා සංකල්පයක් ලෙස අධ්‍යයනය කරනවා. න්‍යායාත්මකව අධ්‍යයනය කරනවා. ඉතින් අපිට පුළුවන් මේ sannivedana කියන දේ න්‍යායාත්මකව වපසරියක් තුළ එහෙම නැත්නම් න්‍යායාත්මක ක්‍රමවේදයක් තුළ අධ්‍යයනය කරන්න. නමුත් අපේ තියෙන පොදු අත්දැකීම තමයි ඕනම දෙයක සංකල්පය එහෙම නැත්නම් න්‍යාය හරි ලස්සනයි, හරි සුන්දරයි. නමුත් කිසියම් දෙයක් පිළිබඳව යථාව අවබෝධ කරගන්න නම්, නිවැරදි මානෙන් ඒක අවබෝධ කරගන්න නම් අපි අනිවාර්යෙන්ම අදාළ දේ සම්බන්ධයෙන්, අදාළ කරුණු සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමත් අවශ්‍යයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේක මාක පෙන් එකක්. white board මාක පෙන් එකක්. දැන් මේක සංකල්පයක් විතර ගත්තාම අපිට මෙහෙම පෑනක් ලස්සනයි, සුන්දරයි මේ ආදී වශයෙන් මේක ගැන කතා කරන්න පුළුවන්. හැබැයි අපිට මේක හොඳින් ලියවෙනවද? ලිව්වහම මකන්න පුළුවන්ද? අපේ අවශ්‍ය වැඩේට මේක භාවිතා කරන්න පුළුවන්. මේ කොයිතරම් අපේ ගෙවන මුදලට සාධාරණයක් අපිට ඉටු කරනවද? මේ සියල්ල අපිට මැනගන්න පුළුවන් වෙන්නේ මේකෙන් අපි ලියලා බැලුවොතින් පමණයි. මේකෙන් අපි ලියලා බැලුවොතින් විතරයි අපිට මේකේ ප්‍රායෝගික භාවිතය අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් දුවේ පුතේ sannivedanaya කියන්නේ සුවිශේෂී මානව භාවිතයක් වන නිසා, අපේ සමාජයේ ජීවත් වෙන්න අපේ sannivedana අත්‍යවශ්‍ය වෙන නිසා, මේ ලෝකේ පැවැත්මට අර විල්බර් ශ්‍රාම් කිව්වා වගේ sannivedanaye මූලික වෙච්ච නිසා, මේ ලෝකේ බිහි වෙන්න sannivedanaya මූලික වෙච්ච නිසා අපි sannivedanaye පිළිබඳ ප්‍රායෝගිකව හැදෑරීමේදී පළමු කොට සිදු කළ යුතු දේ තමයි sannivedanaye මූලිකාංග පිළිබඳ විධිමත්, නිවැරදි, ප්‍රාමාණික හැදෑරීමක් සිදු කිරීම. මොකද මේ ප්‍රාමාණික කියලා කියන්නේ? ප්‍රමාණවත් හැදෑරීමක් සිදු කිරීම. නිවැරදි, ප්‍රමාණවත්, ගුණාත්මක හැදෑරීමක් සිදු කරොත් අපිට sannivedanaye කියන එක මනවින් වටහා ගන්න පුළුවන්. මොනවද අධ්‍යයනය කරොත් දුවේ පුතේ sannivedanaye මූලිකාංග අධ්‍යයනය කළොත්. පැහැදිලිද කියන කාරණේ? රයිට්. මූලිකාංග මම යනවා මූලිකාංග කියන්නේ මොනවද කියලා කියන්න. මූලිකාංග ඔබ ඉස්සෙල්ලා 10 වසරේ 11 වසරේ විද්‍යා විෂයන් හැදෑරීමේදී, විද්‍යා විෂය හැදෑරීමේදී මේ සම්බන්ධයෙන් යම් දේවල් සාකච්ඡා කරලා ඇති. ඒ මූල ද්‍රව්‍ය, මූලිකාංග ආදී විවිධ යම් විෂයන්ට අදාළව දේවල් සාකච්ඡා කරලා ඇති. නමුත් අපි පොඩ්ඩක් මේක විධිමත් කරගමු. අපි දැන් A level ළමයි විදියට මූලිකාංග සරලව ඉගෙන ගමු. මූලිකාංග, මූලික අංග පුතේ මූලිකාංග. මොකද්ද? මූලික අංග, මූලිකාංග. කිසියම් වූ දෙයකට, කිසියම් වූ ක්‍රියාවලියකට මුල් වන අංග අපි හඳුන්වනවා මොනවා කියලාද? මූලිකාංග කියලා. නැවත කියන්නම්, කිසියම් වූ ක්‍රියාවලියකට මුල් වන අංග, දායක වන අංග, භාවිතා වන අංග අපි හඳුන්වනවා මූලිකාංග කියලා. එහෙනම් දුවේ පුතේ sannivedanaye කියන්නේත් අපි දන්න ආකාරයෙන් ක්‍රියාවලියක්. sannivedanaye කියන්නේත් අපි දන්න ආකාරයෙන් ක්‍රියාවලියක්. එතකොට මෙන්න මේ sannivedanaye නම් ක්‍රියාවලියට දායක වන අංග, මූලික වන අංග අපි හඳුන්වනවා sannivedanaye මූලිකාංග. පැහැදිලිද? sannivedanayට දායක වන අංග, sannivedanayට මූලික වන අංග අපි හඳුන්වනවා sannivedanaye මූලිකාංග කියලා. පැහැදිලි කියන කාරණේ? ඔව්. අපි බලමු පොඩ්ඩක් මූලිකාංග කියලා කිව්වෙන් පස්සේ අපි පොඩ්ඩක් අපේ දෛනික ජීවිතයත් එක්ක සම්බන්ධ කරගමුකෝ. අපිට තා පොඩ්ඩක් වැඩිපුර තේරුම් ගන්න මේක. අපි හදනවා කේක් එකක්. අපි දැන් පන්තියේ කේක් එකක් හදන්න. දැන් ඕගොල්ලෝ මේ දවස්වල ගෙදර ඉන්න ඉඳලා ඕගොල්ලන්ට ඔන්න මං කියන විදිහට කේක් එක හදාගන්න පුළුවන්. කේක් එකක් හදාගන්න මොනවද ඕන වෙන්නේ? අපි දන්නවා සාමාන්‍යයෙන් කේක් එකක් හදන්න කියන බස අපිට අනිවාර්යෙන් අවශ්‍ය වෙන මොනවද? පිටි ඕන. සීනි ඕන. කලරින් ඕන. එසන්ස් ඕන. එසන්ස් දාලා මදි නම් තව රසකාරක දාන්නත් පුළුවන්. තව මොනවද අත්‍යවශ්‍යන්නේ? වතුර ඕන. බටර් ඕන. මේ වගේ දේවල් අත්‍යවශ්‍යයි. දැන් බලන්න ඔබ මේ ඔක්කොම එකට දාලා මේක මික්ස් කරලා මේක අනලා හොඳට ලස්සන තැටියකට දාලා බේක් කරලා එළියට ගන්න.
ගත්තෙන් පස්සේ ඔබට පුළුවන් ද හොයන්න මේකට තව පිටි ටික වෙන් කරගන්න පුළුවන්ද? ඔබට මේකේ සීනි ටික වෙන් කරගන්න පුළුවන්ද? මම කියන්නේ ඔබ කේක් එක හරියට හැදුවා නම් ඔබට මේකේ කලරින් වෙන් කරගන්න පුළුවන්ද? ඔබට මේකේ රසකාරක වෙන් කරගන්න පුළුවන්ද? මේ කිසිවක් ඔබට කළ නොහැකි. මොකද හේතුව මූලිකාංග එකට යොදලා දෙයක් නිර්මාණය කරන් පස්සේ නැවත මූලිකාංග වෙන වෙනම හොයාගන්න අමාරුයි. sannivedanaye යම් ක්‍රියාවලිය තුල සිදු වෙන්නේ මේකම තමයි දුවේ පුතේ. sannivedanaye කියන්නේ ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියට මූලික වන අංග තියෙනවා. ඒ මූලික වන අංග ටික මනවින් භාවිතා වුණා නම් ඒ අවස්ථාවන් වල තමන්ගේ යුතුයකම තමන්ගේ කාර්ය කොටස තමන්ගේ වගකීම මේ මූලිකාංග මනවින් ඉටු කරා නම් අපට අවසානයේ හම්බෙන්නේ හොඳ sannivedana අවස්ථාවක්. නැතුව වෙන මූලිකාංග නෙවෙයි. පැහැදිලිද කියන කාරණේ නම් මූලික ක්‍රියාවලියකට මූලික වෙච්ච අංග තමයි අපි කිව්වේ මූලිකාංග කියලා. අපි යනවා වාහනයක් බලන්න. අපි වාහනයක් ගන්න ගිහිල්ලා වාහනේ දිහා දුර ඉඳලා බලලා අපි දුමු අපි තවත් අයිතිකාරයෙක්ගෙන් ගන්න කියලා සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න කියලා හිතමුකෝ. අපි මේ අයිතිකාරයට සල්ලි දීලා ෂෝක් වාහනයක් කියලා දුර ඉඳලම සල්ලි දීලා වාහනේ අරගෙන ඉන්නේ නැහැ කවදාවත්. අපි මොකද කරන්නේ? වාහනේ අරගෙන ගරාජ් එකෙන් එළියට අරගෙන බඳවට හොඳට කැරකිලා බලලා නේද? අපි ඊට පස්සේ වාහනේ ස්ටාර්ට් කරලා හොඳට පැදලා බලනවා. ඩ්‍රයිව් කරලා බලනවා. මොකටද මේ බලන්නේ? වාහනේ ඒ අංග මනවින් ක්‍රියා කරනවද? එන්ජින් එක හොඳට වැඩ කරනවද? ගියර් බොක්ස් එක හොඳට වැඩ කරනවද? AC එක හොඳට වැඩ කරනවද? මේ හොයලා බලනවා. ඒ හේතුව මේ ඔක්කොම එකතු වුණායින් පස්සේ තමයි සමස්ත වාහනයකින් දෙ නිර්මාණය වෙන්නේ. එහෙම නැත්නම් එන්ජින් එක හොඳට වැඩ කරනයි කියලා අපි වාහනේ අරගෙන ඉන්නේ නැහැ. බොඩි කන්ඩිෂන් එක හොඳයි කියලා වාහනේ අරගෙන ඉන්නේ නැහැ. වාඩි වෙන සීට් එක හරියම සප්පාසු කියලා වාහනේ අරගෙන ඉන්නේ නැහැ. මේ හැමදේම හොඳ මට්ටමක තියෙනවා නම් තමයි ඒක නියම වාහනයක් බවට පත් වෙන්නේ. පැහැදිලිද කියන කාරණේ? ඒ අනුව ගත්තාම sannivedanaye කියන ක්‍රියාවලිය පවතිනත් ඒ මනවෙන් ක්‍රියා කරන්නත් මූලිකාංගවල සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය වෙනවා. පැහැදිලි නේද මේ කියන කාරණේ? රයිට්. අපි එහෙනම් යනවා මෙන්න මේ වගේ සක්‍රීය ඉතින් නිවැරදි sannivedana අවස්ථාව නිර්මාණය කරගන්න අපට අත්‍යවශ්‍ය වන මූලිකාංග සම්බන්ධයෙන් වෙන්ව සාකච්ඡා කරන්න. අපට අත්‍යවශ්‍ය වන sannivedana මූලිකාංග සම්බන්ධයෙන් වෙන්ව සාකච්ඡා කරන්න. මම ඔබට පොඩි ප්‍රශ්නයක් යොමු කරනවා. ඔබ පොඩ්ඩක් හිතලා බලන්න sannivedanaye මූලිකාංග කීයක් තියෙනවද? sannivedanaye මූලිකාංග කීයක් තියෙනවද? අපි දැකලා තියෙනවා සමහර පොත්පත්වල එහෙම නැත්නම් සමහර නෝට්වල අපි දැකලා තියෙනවා sannivedanaye මූලිකාංග 8කි. sannivedanaye මූලිකාංග 10කි. sannivedanaye මූලිකාංග 12කි. හොඳට මතක තියාගන්න මීඩියා කියන විෂය එහෙම නැත්නම් sannivedanaye හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂය ඉගෙන ගැනීමේදී ඔබ අපි අර තැන් වල ඉගෙන ගන්න විෂය කරුණු හොඳින් මතකයේ තබා ගන්න. ඒවා අපිට ඉස්සරහදී ඕන වෙනවා. අපි ඉස්සෙල්ලා කිව්ව මතකද ඔයගොල්ලන්ට sannivedanaye කියන්නේ අඛණ්ඩව සංවර්ධනය වෙන ක්‍රියාවලියක්. අවස්ථානුකූලව සන්දර්භානුගතව වෙනස් වෙන දෙයක්. මේ ආදී වශයෙන් අපි සාකච්ඡා කරලා දෙන sannivedanaye ස්වභාවය වගේ දේවල් කතා කරන ගියන් පස්සේ. එතකොට ඔබ මෙන්න මේව මත පිහිටා තීරණය කරන්න sannivedanaye මූලිකාංග කීයක් තියෙනවද කියලා. sannivedanaye මූලිකාංග කීයක් තියෙනවද කියලා. sannivedanaye භාවිතා කරන පුද්ගලයන්ව වෙනස් වෙනවා නම් sannivedanaye භාවිතා කරන අවස්ථාවන් වෙනස් වෙනවා නම් sannivedanaye අදාළ කරන තාක්ෂණය මත වෙනස් වෙනවා නම් sannivedanaye සන්දර්භය මත වෙනස් වෙනවා නම් ඔබ කොහොමද කියන්නේ? එහෙම නැත්නම් කවුරු හරි කොහොමද කියන්නේ sannivedanaye මූලිකාංග නිශ්චිත වශයෙන් 8යි, නිශ්චිත වශයෙන් 9යි, නිශ්චිත වශයෙන් 10යි කියලා. මම එබැවින් ඔබට කියනවා sannivedanaye මූලිකාංගයන් sannivedanaye ස්වභාවය මත වෙනස් වන දෙයක්, sannivedanaye භාවිතය මත වෙනස් වන දෙයක්. එබැවින් අපිට කාටවත් මම හිතන්නේ මහාචාර්ය බිල්බර්ස්ට්‍රාම් sannivedanaye අධ්‍යයනයේ පියා එතුමාටවත් බෑ sannivedanaye මූලිකාංග මෙපමණය ලෙස සංඛ්‍යාත්මකව දක්වන්න. එහෙම කරනවා නම් මම හිතන්නේ ඒක වැරද්දක් තියෙනවා. අවස්ථානුකූලව සන්දර්භානුගතව මේක වෙනස් වෙන දෙයක් නිසා. නමුත් අපිට මේක විෂයක් විතර අධ්‍යයනය කිරීමේදී sannivedanaye පිළිබඳ මූලික අදහසක් අපේ දරුවන්ට දෙන්න ඕන නිසා අපිට කියන්න වෙනවා sannivedanaye ඕනෑම sannivedana අවස්ථාවකදී භාවිතාවන ඕනෑම sannivedana එය හදාරන දරුවෙක් විතර ඉගෙන ගන්න ඕන
අධ්‍යයනය කරන්න ඕන මූලික පොදු සංවේදන මූලිකාංග කිහිපයක් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ආසන්න වශයෙන් ගත්තාම ඒක ඇත්තරම එකක් කාලානුරූපව වෙනස් වෙන්න පුළුවන්, අවස්ථානුකූලව වෙනස් වෙන්න පුළුවන්. අපි මේ සිලබස් එකට අනුව සාකච්ඡා කරනවා මූලික වශයෙන් සංවේදන මූලිකාංග 11ක් සමහරට මාත් එක්ක සාකච්ඡා කිරීමේදී ඒක 12 13ක් බවට පත් වෙන්නත් ඉඩ කඩ තියෙනවා. මොකද මම විශ්වාස කරනවා නම් ඔබට ඊට වඩා මූලිකාංග මේක අපි සංයුක්තව සාකච්ඡා කරන්න ඕන කියලා. තා මූලිකාංගයක් දෙකක් අපිට වැඩිපුර සාකච්ඡා කරන්න පුළුවන්. කොහොමද අපිට සිලබස් එකේ හැටියට නම් මූලිකාංග 11 සාකච්ඡා කරන්න තියෙනවා. එතන මේ මූලිකාංග 11 සාකච්ඡා කරා කියලා හොඳින් මතක තියාගන්න. සංවේදනයේ මූලිකාංග 11 නෙවෙයි තියෙන්නේ. ඒක ඊට වඩා අඩු වෙන්න පුළුවන්ද වැඩි වෙන්න පුළුවන්ද? බොහෝ වෙලාවට වෙන්න පුළුවන් කාරණේ තමයි අනාගතය තුල සංවේදනයේ භාවිතා වන ආකාරයේ සංකීර්ණ තත්ත්වය අනුව මේ සංවේදන මූලිකාංග තව දුරටත් වැඩි වෙන්න තියෙන ඉඩ කඩ ඉතාම වැඩි. පැහැදිලිද කියන කාරණේ? එහෙනම් සංනිවේදනයේ මූලිකාංග මෙන්න මෙච්චරයි කියලා නිශ්චිතව සංඛ්‍යාත්මකව පැවසිය නොහැක. දෙවෙනි කාරණේ තමයි සංනිවේදනයේ මූලිකාංග අවස්ථානුකූලව වෙනස් විය හැක. මෙන්න මේ දෙක ඔළුවේ තියාගෙන අපි එහෙනම් පාඩමේ මූලික කරුණු ටික සාකච්ඡා කරන්න, මූලිකාංග ටික සාකච්ඡා කරන්න කටයුතු කරමු. සංනිවේදනයේ මූලිකාංග ගැන සාකච්ඡා කිරීමේදී මම දල වශයෙන් කියනවා ඕගොල්ලන්ට අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ මොන වගේ මූලිකාංග ටිකක් ගැනද කියලා. අපිට මුලින්ම වැදගත් වෙනවා සංනිවේදනයේ මූලිකාංග ගැන සාකච්ඡා කිරීමේදී තොරතුරු මූලාශ්‍රය. මොකද පුතේ? තොරතුරු මූලාශ්‍රය. නැවත අහගන්න හොඳින්. තොරතුරු මූලාශ්‍රය. දෙවෙනුව අපි සාකච්ඡා කරනවා සංනිවේදකයා. කවුද? සංනිවේදකයා. අපි සංකේතවත් කරනවා යාව කැපිටල් S අකුරෙන්. sender සංනිවේදකයා. ඊළඟට අපි සාකච්ඡා කරනවා සංදේශය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා පණිවිඩය. පණිවිඩය හෙවත් සංදේශය. නැත්නම් සංදේශය හෙවත් පණිවිඩය. කැපිටල් ඔව් ඔබ දන්නවා M අකුරෙන් අපි ඒක සංකේතවත් කරනවා. හරි. තොරතුරු මූලාශ්‍රය, සංනිවේදකයා, සංදේශය. ඊට පස්සේ අපි කැපිටල් C අකුර channel නාලිකාව හෙවත් මාධ්‍ය. එහෙම නැත්නම් මාධ්‍ය හා නාලිකාව. මේ ගැන විශේෂ කාරණයක් මට පැහැදිලි කරන්න තියෙනවා. නාලිකාවයි මාධ්‍යයයි එකක් කියලා ගොඩක් තැන්වල මම දැකලා තියෙනවා උගන්වනවා. ඒ වගේම ගුරුවත් පොතේ සඳහන් වෙන්නේ මේ නාලිකාවයි මාධ්‍යයයි දෙකම එකක් කියලා. හැබැයි සංකීර්ණ විදිහට මේක අධ්‍යයනය කිරීමේදී අපිට පැහැදිලි වෙනවා මාධ්‍යයයි නාලිකාවයි කියන්නේ එකක් නෙවෙයි දෙකක්. right. අපි ඒක ඉස්සරහට සාකච්ඡා කරමු. ඊළඟට අපි සාකච්ඡා කරනවා ග්‍රාහකයා. capital R අකුර ග්‍රාහකයා receiver බලපෑම effect capital E එක effect බලපෑම. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා ප්‍රතිචාර ප්‍රතිපෝෂණය බාධක ආකේතකරණය ඒකත් එක්කම ඉන්නවා විකේතකරණය අත්දැකීම් පසුතලය සංදර්භය අත්දැකීම් පසුතලය සංදර්භය මෙන්න මේ කියන මූලිකාංග ටික අපිට සාකච්ඡා කිරීමේ හැකියාව තියෙනවා. රයිට් මම නැවතත් කියන්නම්. තොරතුරු මූලාශ්‍රය, සංනිවේදකයා, සංදේශයවත් පණිවිඩය, මාධ්‍ය එහෙම නැත්නම් නාලිකාව, ග්‍රාහකයා, බලපෑම, ප්‍රතිචාර ප්‍රතිපෝෂණය, බාධක ආකේතකරණය විකේතකරණය සහ අත්දැකීම් පසුතලය සංදර්භය මෙන්න මේ කියන මූලිකාංග සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමු කරලා මින් මතු සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. right. මේ දවස්වල අපි හැමෝම අනිවාර්යෙන් කළ යුතු දෙයක් තමයි අපි අනිවාර්යෙන් ඇසුරු කරන්න ඕන දෙයක් තියෙනවා. ඒක තමයි ජනමාධ්‍ය. ජනමාධ්‍ය ඇසුරු කළ යුතුමයි. ඒ හේතුව අපි ඇයි අධ්‍යයනයේ එහෙම නැත්නම් වර්තමානයේ අපි ජනමාධ්‍ය ඇසුරු කළ යුත්තේ විශේෂයෙන්ම සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ඉගෙන ගන්න දරුවෝ විදියට එහෙම නැත්නම් මීඩියා ඉගෙන ගන්න දරුවෝ විදියට හොඳින් මතක තියාගන්න මානව ඉතිහාසයේ තම සුවිශේෂී මොහොතකයි අපි ජීවත් වෙන්නේ. සමස්ත මානව වර්ගය අර්බුදයකට මුහුණ දීපු අවස්ථාවකයි අපි ජීවත් වෙන්නේ. සංනිවේදනය අපිට මූලික වශයෙන්ම අත්‍යවශ්‍ය උනේ මානව ජීවිතය යථා පරිදි පවත්වාගෙන යන්න. එහෙනම් දැන් අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. යථා පරිදි මානව ජීවිතය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අපි සියලු දෙනා මොකද වෙන්නේ? අර්බුදයකයි ඉන්නේ. මෙන්න මේ වගේ වෙලාවක තමයි පුතේ සංනිවේදනයේ මනා පැවැත්ම, සංනිවේදනයේ මනා භාවිතය අත්‍යවශ්‍ය වෙන්නේ. එබැවින් ඔබ සංනිවේදනය පිළිබඳ විධිමත් හැදෑරීම් කරන දරුවෝ විදියට නිරන්තරයෙන්ම ජනමාධ්‍ය හරහා ඔබට ලැබෙන තොරතුරු, නව මාධ්‍ය හරහා ඔබට ලැබෙන තොරතුරු, සමාජ මාධ්‍ය හරහා ඔබට ලැබෙන තොරතුරු, ඒ වගේමයි
සාම්ප්‍රදායික මාධ්‍ය හරහා ඔබට ලැබෙන තොරතුරු පරිහරණය කරන වග බලාගත යුතුයි මාධ්‍ය සාක්ෂරතාවය මත. මොකද්ද මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ? කිසියම් වූ මාධ්‍යකින් ලැබෙන සංදේශ මනමින් කියවා බලා අවබෝධ කොට ගනිමින් සවිඥානිකව නිර්මාණශීලීව භාවිතා කිරීමේ හැකියාව තමයි පුතේ අපි තාම සරලව කියන්නේ මාධ්‍ය සාක්ෂරතාවය කියලා. අපි ඉදිරි පාඩමදී ඉගෙන වඩාත් විස්තරාත්මකව සාකච්ඡා කරනවා. එබැවින් ඔබ නිරතුරුව වර්තමානයේ තියෙන තත්ත්වයන් පිළිබඳ අවබෝධය ලබා ගන්න, දැනුම ලබා ගන්න මාධ්‍ය අසුරු කරන්න. හැබැයි බුද්ධිමත්ව, නිර්මාණශීලීව, අවංකව පැහැදිලිද කියන කාරණේ. මොකද හේතුව වර්තමානයේ තියෙන තත්ත්වයක් එක්ක විවිධ මාධ්‍යයන්ගේ සංදේශනමය විකෘතිතා විශේෂයෙන්ම නව මාධ්‍යයන් තුල සමාජ මාධ්‍යයන් තුල මේ තත්ත්වය දැක් ගන්න පුළුවන්. පවතින කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් විවිධ විකෘති අදහස්, විවිධ විකෘති මතවාද, විවිධ විකෘති එත්තු ගැන්වීම් අපේ සමාජගත වෙන අවස්ථා දැක් ගන්න පුළුවන්. මේවත් එක්ක මිනිස්සු අනවශ්‍ය විදිහට කලබල වෙලා සමාජමය කැළඹීම් ඇති වෙලා සමස්ත මානව සංහතියටම අවඩක් අවාසියක් වෙන තියෙන ඉඩකට ඊටාම වැඩි. එබැවින් මම හිතනවා වඩා හොඳයි ඔබ නව මාධ්‍ය භාවිතා කරන, සමාජ මාධ්‍ය භාවිතා කරන ගැටලුවක් නැහැ. හැබැයි අවබෝධාත්මකව ඒකම ඔබ ඒක පෙරලා ගන්නව නම් හොඳයි. ලැබෙන නිවුස් එක පෙරලා ගන්නව නම් හොඳයි. ජනමාධ්‍යත් එක්ක සංසන්දනාත්මකව. මොකද කියනවනේ ජනමාධ්‍ය තුල වැඩ කරන්නේ වෘත්තීමය මාධ්‍යවේදීන්. අපි සාකච්ඡා කරලා තියෙනවා සමහර අවස්ථාවල. වෘත්තීමය මාධ්‍යවේදීන්, වෘත්තීමය දොරටුපාලකයන් හරහා පෙරිලා එන ප්‍රොෆෙෂනලි එහෙම නැත්නම් වෘත්තීමය සංදේශකරණයක් තමයි ජනමාධ්‍ය තුල අන්තර්ගත වෙන්නේ. එබැවින් ජනමාධ්‍ය වලින් ලැබෙන තොරතුරු සාපේක්ෂව, හොඳින් මතක තියාගන්න, සාපේක්ෂව අන් මාධ්‍යයන්ට වඩා මේ වෙලාවේ අපිට විශ්වාස කරන්න වෙනවා. ඒ වගේමයි රජයේ නිවේදන, රජයේ විසින් තහවුරු කරන ලද දැන්වීම් නිවේදන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා දැනුවත්භාවය වර්ධනය කරගෙන තමන්ගේ සහ තමන් අවට සිටින අනෙකුත් පිරිසගේ රයිට්. තොරතුරු මූලාශ්‍ර. තොරතුරු මූලාශ්‍ර පොඩ්ඩක් හිතලා බලමු අපි. තොරතුරු මූලාශ්‍රය මොකද පුතේ? තොරතුරු මූලාශ්‍රයක් කියන්නේ ඔයගොල්ලන් හිතන්න. ඔයගොල්ලන් හිතලා බලන්න මොකක්ද තොරතුරු මූලාශ්‍රයක් කියන්නේ? මොකක්ද තොරතුරු මූලාශ්‍රයක් කියන්නේ? තොරතුරු මූලාශ්‍ර, 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 තොරතුරු මූලාශ්‍ර. තොරතුරු කියන දේ ගැන අපි දන්නවනේ. තොරතුරු මූලාශ්‍රයක්. මූලාශ්‍රයක් කියන්නේ කිසියම් වූ දෙයක්වත් බලාපොරොත්තු වෙන දෙයක් ලැබෙන තැන. අපි බලාපොරොත්තු වෙන දෙයක්, අපිට අවශ්‍ය දෙයක් ලබා ගන්න තැන් වල තමයි අපි කියන්නේ මූලාශ්‍ර කියලා. සරලවම මම මේ කියන්නේ. එතකොට තොරතුරු මූලාශ්‍රයක් කියන්නේ මොකද්ද? අපට අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න තැන්. එහෙම නැත්නම් තොරතුරු ලබා ගන්න පුද්ගලයෝ. එහෙම නැත්නම් තොරතුරු ලබා ගන්න ස්ථාන. ස්ථානයේ පුද්ගලයෙක් නේද? ආයතනයක්. මේ වගේ තැන්. මේවට අපි කියන තොරතුරු මූලාශ්‍ර කියලා. සංදේශයන් නිර්මාණය කිරීමේදී ඊට අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න තැන්, ස්ථාන, පුද්ගලයෝ, ආයතන මේවට අපි කියනවා තොරතුරු මූලාශ්‍ර කියලා. මම පොඩි අතුරු කතාවකට යනවා. මම කිව්වා මෙතනදී එකක් තියෙනවා අපිට තොරතුරු, අනිත් එක තියෙනවා මොකද්ද? සංදේශ. මේ දෙක සමානයිද? තොරතුරු සමානයිද සංදේශවලට? මේ අපි තවත් වරද්ද ගන්න තැනක් ගොඩක් වෙලාවට. තොරතුරුයි සංදේශය දෙකම එකක් කියලා ගොඩක් වෙලාවට අපි ඉගෙන ගන්නවා ඇතැම් අවස්ථාවල. නමුත් මම ඔබට කියනවා සංනිවේදන විද්‍යාත්මකව මේ කරුණු දෙකක්. ඒ කියන්නේ තොරතුරු කියන්නේ එකක්, සංදේශ කියන්නේ එකක්. සමහරලාට අපේ ටීචර්ස් ගයිඩ් එකේ ගුරුවත් පොතේ මේ කරුණ නිවැරදි ආකාරයෙන් සාකච්ඡා කරපු ආකාරයක් අපිට දැක් ගන්න බෑ. යම් යම් තැන්වල තොරතුරු කියලා කියනවා, යම් යම් තැන්වල සංදේශ කියලා කියනවා. තොරතුරු කියන්නේ පුතේ අමුද්‍රව්‍ය. අර මම ඉස්සෙල්ලා කිව්ව ඔයගලන්ට කේක් එක හදද්දි භාවිතා කරා කියලා අපි වතුර, සීනි, එහෙම නැත්නම් ඇසන්ස් වර්ග, කලරින් වර්ග නේද? මේ වගේ විවිධ දේවල් භාවිතා කරා කියලා. හැබැයි අපිට සංදේශය එහෙම නැත්නම් සංදේශය හැදුවෙන් පස්සේ ඒ කියන්නේ කේක් එක තුල ඒව හඳුනා ගන්න හම්බුන්නේ නැහැ නේද තවතාවක්. දැන් තොරතුරු කියන්නේ අමුද්‍රව්‍යයක්. හැබැයි සංදේශයක් කියන්නේ නිමිද්‍රව්‍යයක්. මොකද හේතුව මේ සං ආවෙන් පස්සේ මොකද වෙන්නේ? ඕනම දෙයක් සං ආවහම
හොඳ වෙනවා. සංදේශය සංසාරය සංසාර සංආවෙන් පස්සේ ඕනම දෙයක් මනා යහපත් වෙනවා. එබැවින් සංදේශය ගත්තහම මේ සංදේශ නිර්මාණය වෙන්න තොරතුරු හේතු වුණා. තොරතුරු භාවිතා වුණා. ඒක ඇත්ත. නමුත් සංදේශ තුල ඔබට තොරතුරු දැක්ගැනීමේ හැකියාවක් නැවත නැහැ. මොකද හේතුව තොරතුරු සංදේශ බවට පත් කරන්නේ කවුද? සංනිවේදකයා. තොරතුරු සංදේශ බවට පත් කිරීමේ ක්‍රියාවලිය තුල අනිවාර්යෙන් තොරතුරු වල තියෙන අසංවිධානාත්මක බව සංවිධානාත්මක බවට පත් වෙනවා. සමාජයට අහිතකර බව හිතකර බවට පත් වෙනවා. එහෙම නැත්නම් තොරතුරු වල තියෙන අනවශ්‍ය කරුණු ඉවත් වෙලා මනා කරුණු සංදේශයට වෙනවා. පැහැදිලිද කියන කාරණේ නම් තොරතුරු වලම වර්ධනීය තලයක් හොඳම දේවල් ටික එකතු කරලා හදාගත්ත දෙයක් තමයි මොනවද? සංදේශ කියලා කියන්නේ. හැබැයි තොරතුරුයි සංදේශය කියන්නේ එකක් නෙවෙයි දෙකක්. පැහැදිලිද කියන කාරණේ? රයිට්. මම නැවත වාරයක් කරනවා එහෙනම් සාකච්ඡා කරන්න තොරතුරු මූලාශ්‍රය. තොරතුරු මූලාශ්‍රය. තොරතුරු මූලාශ්‍රය. අපට සංදේශයක් හදද්දී තොරතුරු ලබා ගන්න ස්ථාන පුද්ගලයෝ ආයතන තමයි අපේ තොරතුරු මූලාශ්‍ර කියලා මූලික වශයෙන්ම හැඳින්වෙන්නේ. අපි හිතමු මේ අවස්ථාවේ කිසියම් වූ නගරයක ක්‍රියානතුරක් සිදු වෙනවා. කිසියම් වූ නගරයක ක්‍රියානතුරක් සිදු වෙනවා. ඔබ ප්‍රාදේශීය මාධ්‍යවේදියා ලෙස එහෙම නැත්නම් ඔබ ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් ලෙස ඔබේ අදාළ ස්ථානයට ගිහිල්ලා මුලින්ම මොකද්ද කරන්නේ? මුලින්ම මොකද්ද ඔබ කරන්නේ? ඔබ සංදේශ නිර්මාණය කරන්න තොරතුරු ලබා ගන්න ඕන. තොරතුරු ලබා ගන්න ඕන. කාගෙන්ද ඔබ තොරතුරු ලබා ගන්නේ? ඔව්. ඔබ සිද්ධි අසින්දුටුවන්ගෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. අපි හිතමු මේ සිද්ධිය වෙලා තින්නේ කිසියම් බස් නැවතුම් පොලක් කියලා. බස් නැවතුම් පොලක් තමයි මේ සිද්ධිය වෙලා තින්නේ. ඔබට එතකොට මේ මගීන්ගේ තොරතුරු ලබා ගන්න පුළුවන්. අසින්දුටුවන්ගෙන් සිද්ධි අසින්දුටුවන්ගෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේමයි ස්ථාන භාර නිලධාරියෙක් ඉන්නවා අපිට යාගෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේමයි අනතුරට පත්වෙච්ච පාර්ශවයෙන් තොරතුරු විමසන්න පුළුවන් මට්ටමක ඉන්නවා අපිට ඒ පාර්ශවයෙන් සහ ඊට හේතු වෙච්ච පාර්ශවයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. මොකද අතර මෙතන සිදුවෙච්ච සිදුවීම කියලා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක රතවාහන වැරද්දක් වෙන්න පුළුවන්කම තියෙන හින්දා අදාළ ප්‍රදේශ භාර රතවාහන පොලිසිය මගින් තොරතුරු ලබා ගන්න. සිද්ධිය මේ වෙනකොට රෝහලට උසාවියට ගිහිල්ලා තියෙනවා නම් තුවාල ලැබු කට්ටිය රෝහලේ ඉන්නවා නම් රෝහල් ආරංචි මාර්ග එහෙම නැත්නම් රෝහල් පොලිසිය රෝහල් අධ්‍යක්ෂකවරයා ආදී පුද්ගලයන්ගෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේමයි සිද්ධිය නඩු කටයුත්තක් සඳහා යොමු වෙලා තියෙනවා නම් නිමිත්තක් වෙලා තියෙනවා අපිට උසාවිය හරහා තොරතුරු ලබා ගන්න පුළුවන්. මෙන්න මේ බහුවිධ ආකාරයන්ගෙන් බහුවිධ පුද්ගලයන්ගෙන් බහුවිධ සාධකයන්ගෙන් බහුවිධ ස්ථානවලින් අපට අපේ සංදේශ නිර්මාණය කරන්න අවශ්‍ය කරන මොනවද ලබා ගන්න පුළුවන් වෙන පුතේ තොරතුරු ලබා ගන්න පුළුවන්. පැහැදිලිද කියන කාරණේ? මෙන්න බලන්නකෝ. මෙන්න ඉන්නවා සංනිවේදකයා. මෙන්න ඉන්නවා මොකක්ද ඉන්න ඕන? SM message එක නිර්මාණය කරන්නේ කවුද? සංනිවේදකයා. සංනිවේදකයාට message එක නිර්මාණය කරන්න අවශ්‍ය කරන තොරතුරු ලබා දෙන්නේ කවුද? තොරතුරු ලබා දෙන්නේ කවුද? මෙන්න මෙයා. තොරතුරු මූලාශ්‍රය. මොකක්ද පුතේ? තොරතුරු මූලාශ්‍ර. නැත්නම් මූලාශ්‍රය. මේක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ස්ථානයක් වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්න පුළුවන්. පුද්ගලයෙක් ආයතනයක් හෝ ස්ථානයක් වෙන්න පුළුවන්. පැහැදිලිද කියන කාරණේ? දැන් අපි ඉස්සෙල්ලාට උදාහරණයක් අනුව අසින්දුතු පුද්ගලයෝ සිද්ධියේ මුහුණ දීපු පාර්ශව දෙක ස්ථාන භාර නිලධාරීතුමා පොලිසිය රටවානාංශය අදාළ ප්‍රදේශයේ අදාළ රෝහල අදාළ ප්‍රදේශයේ උසාවිය ආදී විවිධ තැන් වලින් විවිධ පුද්ගලයන්ගෙන් විවිධ ආයතනයන්ගෙන් විවිධ ස්ථානයන්ගෙන් මොකද මේ ස්ථානය කියලා ගන්නේ වෙනම එකක්. සමහර ලාවට අපිට ගිහිල්ලා ඇක්සිඩන්ට් එක වෙච්ච තැනට ගියන් පස්සේ අපිට මේක තොරතුරු ටිකක් තියෙනවානේ. ඒවත් එක්ක අදාළ ස්ථානීය තොරතුරු ලබා ගැනීම හැකියාවක් තියෙනවා ඍජුව අපිට. මෙන්න මේ ප්‍රධාන ආකාර තුන ඔස්සේ මොකද කරන්න පුළුවන් වෙන්නේ? සංනිවේදකයාට සංදේශ නිර්මාණය කරන්න අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න පුළුවන්. right?
සංනිවේදකයට සංදේශ නිර්මාණය කිරීමට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. දැන් අපිට පේනවා සංදේශය නිර්මාණය කරන්න මෙයාට තොරතුරු නිවුස් සෝස් ලැබෙලා තියෙනවා 1 2 3 4 5 6ක්. හැබැයි අපිට පේනවද සංනිවේදකයා මැසේජ් එක විදිහට යවන්නේ එකයි. මෙතන news source 1 2 3 4 5 6 ආදී වශයෙන් 6 යනකොට මෙතන එකයි ඉස්සරහට එනවා. අපිට මම අර ඉස්සෙල්ලා කියපු කතාව පොඩ්ඩක් මතක් කරගන්න. තොරතුරු කොච්චර සංනිවේදකයට ලැබුණත් එයා තොරතුරු අමු තොරතුරු මැසේජ් බවට පත් කරන්නේ නැහැ. එයා මොකද කරන්නේ? සංදේශ ඒවයි හොඳ දේවල් අරගෙන මෙයා දොරටුපාලකයෙක් විදිහට කටයුතු කරනවා. එයා හොඳ දේවල් අරගෙන තනි මැසේජ් එකක් නිර්මාණය කරනවා. ඔබ නිකමට හිතන්න ලංකාව තුල අපි හිතමු කිසියම් X නම් මාධ්‍ය ආයතනයට ලැබෙන තොරතුරු මැදිරියට ලැබෙන තොරතුරු ඇසුරෙන් ඒගොල්ලන් නිවුස් හදන්න ගියොත් ඒ සියලු තොරතුරු නිවුස් විදිහට එළියට දාන්න ගියොත් අපිට සවස් 6:55 එහෙම නැත්නම් 7 නිවුස් එක අපිට අල්ලගෙන යන්නෝ අඩු ගානේ පැය 20ක් 24ක්වත්. මොකද හේතුව තොරතුරු කියන්නේ බහුල දෙයක්. හැබැයි තොරතුරු ඇසුරෙන් සංදේශ නිර්මාණය කරාම ඒ විතරම සංවිත අඩු කාලයක් තුල මනා වැටහීමක් ඇති කරන ආකාරයෙන් අපිට ප්‍රකාශ කිරීමේ හැකියාව පවතිනවා සංදේශ තුල. පැහැදිලිද කියපු කාරණේ? එහෙනම් අපිට තොරතුරු ලැබෙනවා. තොරතුරු ලැබෙන තැන් වලට සංදේශ හදන සංනිවේදකයා තොරතුරු ලබා ගන්න ස්ථාන, තැන්, පුද්ගලයන් අපි කියනවා කියලා පුතේ තොරතුරු මූලාශ්‍ර කියලා. රයිට්. අපි ඊටාම කෙටියෙන් මේ සම්බන්ධයෙන් පොඩි නෝට් එකක් දාගෙන ඉමු. ඔව් පොඩි ටික අරගෙන ලෑස්ති වෙන්න. අපි ඊටාම කෙටියෙන් සංනිවේදන අවස්ථාවක භාවිතාවන මූලිකාංග සම්බන්ධයෙන් නැත්නම් සංනිවේදන ක්‍රියාවලියේ මූලිකාංග සම්බන්ධයෙන් අදහසක් සටහන් කරගන්නයි සූදානම් වෙන්නේ. ඔව් ඔබට ටියුට් එක ලැබිලා ඇති මේ වෙනකොට. ඔබට මම හිතනවා මම විශ්වාස කරන සියලු දෙනාටම ටියුට් එක මේ වෙනකොට ලැබිලා ඇති කියලා. අපි ඒක භාවිතා කරමු. එහෙම නැත්නම් අපිට ටියුට් එක ලබා ගන්නත් පුළුවන් ආදාළ ආයතනය හා සම්බන්ධ වෙලා විස්තර දැන ගැනීමට ලබා දීලා තියෙන දුරකථන අංක භාවිතා කරලා ඒ අදාළ කරන ටියුට් එක ලබා ගන්න. රයිට්. අපි ලියාගමු සංනිවේදන ක්‍රියාවලියේ මූලිකාංග සම්බන්ධයෙන් කෙටි සටහනක්. අපි ලියමු. සංනිවේදනයේ යන්න සංකල්පයක් ලෙසත් භාවිතයක් ලෙසත් අධ්‍යයනය කිරීමේ හැකියාව පවතී. සංනිවේදනය යන්න සංකල්පයක් ලෙසත් භාවිතයක් ලෙසත් අධ්‍යයනය කිරීමේ හැකියාව පවතී. සංනිවේදනයේහි පවතින යථා ක්‍රියාකාරීත්වය මනවින් අවබෝධ කොට ගැනීමට නම් සංනිවේදනයේ පවතින යථා ක්‍රියාකාරීත්වය මනවින් අවබෝධ කොට ගැනීමට නම් සංනිවේදනයේහි ක්‍රියාකාරීත්වයට අදාළ වන්නා වූ සකල විද භාවිතයන් අප මනවින් අධ්‍යයනය කළ යුතු වේ.
අනුච්ඡේදකයන් පුතේ sannivedanaye යන්න ක්‍රියාවලියකි. sannivedanaye යන්න ක්‍රියාවලියකි. එය අවස්ථානුකූලව සන්දර්භානුකූලව පුද්ගලානුබද්ධව වෙනස් වේ. එය සන්දර්භානුකූලව අවස්ථානුකූලව පුද්ගලානුබද්ධව වෙනස් වේ. එබැවින් sannivedanaye යන්න ක්‍රියාකාරී වීමේදී ඒකීය ස්වරූපයක් දැකගත නොහැක. ඒකීය ස්වරූපයක් දැකගත නොහැක. sannivedanaye නිතරම වෙනස් වෙනවා. sannivedanaye ඒකීය ස්වරූපයක් දැකගත නොහැක. අනුච්ඡේදක යන්න sannivedanaye යන්න ක්‍රියාවලියක් වන බැවින් එහි ක්‍රියාකාරීත්වයට අදාළ වන්නා වූ සාධක අංග බොහෝමයක් පවතී. මෙලෙස sannivedanaye ක්‍රියාකාරීත්වයට මූලික වන දායක වන අංග අප sannivedanaye මූලිකාංග ලෙස සරලව හඳුන්වනු ලැබේ. මේ අනුව පෙනී යන්නේ sannivedana අවස්ථාවක මනා ක්‍රියාකාරීත්වය උදෙසා sannivedana අවස්ථාවක
මනා ක්‍රියාකාරීත්වය උදෙසා එම sannivedana අවස්ථාවට මූලික වන්නා වූ එම sannivedana අවස්ථාවට මූලික වන්නා වූ සියලු මූලිකාංගයන් මනාව සියලු මූලිකාංගයන් මනාව සක්‍රියව ප්‍රමාණාත්මකව දායක විය යුතු බවයි. දැන් මේක ලියන්න පුරුදු වෙන්න ඕන. දායක විය යුතු බවයි. මෙලෙස sannivedana අවස්ථාව ගොඩනැංවීමට මැනවින් පවත්වාගෙන යාමට දායක වන මෙම සියලු මූලිකාංග මනා සහ සක්‍රීය දායකත්වයක් සැපයීමෙන් පමණක් අදාළ sannivedana අවස්ථාව සාර්ථක sannivedana අවස්ථාවක් බවට පත් කර ගැනීමේ හැකියාව සාර්ථක sannivedana අවස්ථාවක් බවට පත් කර ගැනීමේ හැකියාව පවතී. අපි අලුත් ඡේදයකට යමු පුතේ. sannivedanaya යන්න අඛණ්ඩව සංවර්ධනය වන්නක් වන බැවින්
sannivedanaya යන්න අකණ්ඩව සංවර්ධනය වන්නක් වන බැවින් සහ sannivedanaya ගතිකත්වයෙන් පුතේ ගතිකයි කියන්නේ වෙනස් වෙනවයි කියන එක ගතිකත්වයෙන් නැත්නම් නිරන්තර ගතිකත්වයෙන් සමන්විත වන බැවින් නිරන්තර ගතිකත්වයෙන් සමන්විත වන බැවින් නිරන්තර ගතිකත්වයෙන් සමන්විත වන බැවින් sannivedanයේ මූලිකාංග ප්‍රමාණය sannivedanehi මූලිකාංග ප්‍රමාණය නිශ්චිත ලෙස හරියටම නිශ්චිත ලෙස සංඛ්‍යාත්මකව ඉලක්කමෙන් සංඛ්‍යාත්මකව දැක්වීම දුෂ්කර වේ සංඛ්‍යාත්මකව දැක්වීම දුෂ්කර වේ රයිට් පුතාල පොඩක් අහගන්න අපිට sannivedanaya පිළිබඳ සාකච්ඡා කිරීමේදී sannivedanaya මූලිකාංග ගැන සාකච්ඡා කරන්න වෙනවා මොකක්ද හේතුව අපිට sannivedanයේ යථාව එහෙම නැත්නම් sannivedanයේ සැබෑව එහෙම නැත්නම් sannivedanයේ ඇත්ත ක්‍රියාකාරීත්වය මනවින් අවබෝධ කරගන්න නම් අපි sannivedanයේ මූලිකාංග මුලින්ම ඉගෙන ගන්න ඕන. පැහැදිලිද කියන කාරණේ? රයිට්. sannivedanයේ මූලිකාංග ගැන මුලින්ම ඉගෙන ගන්න ගියන් පස්සේ අපිට තේරෙන කාරණේ තමයි පුතේ sannivedanaya කියන්නේ වෙනස් වෙන දෙයක්. sannivedanaya කියන්නේ වෙනස් වෙන දෙයක්. ඒ sannivedanaya වෙනස් වෙන්නේ පුතේ අවස්ථානුකූලව වෙනස් වෙනවා. අවස්ථාවට අනුව පුද්ගලානුබද්ධව වෙනස් වෙනවා. පුද්ගලයාට අනුව sannivedanaya වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලන්ගේ තාත්තා ඔයාලට කතා කරන විදිහට නෙමෙයි පන්සලේ හාමුදුරුවෝට කතා කරන්නේ. ඔයා තාත්තට කතා කරන විදිහට නෙමෙයි පන්සලේ හාමුදුරුවන්ට කතා කරන්නේ. අවස්ථානුකූලව sannivedanaya වෙනස් වෙනවා. පුද්ගලානුබද්ධව sannivedanaya වෙනස් වෙනවා. කාලීනව sannivedanaya වෙනස් වෙනවා. මේ තරුණ කාලේ අපි කතා කරන විදිහට අපිට තව අවුරුදු 50ක් 60ක් ගියන් පස්සේ කතා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. වයසට යනකොට වචන හරියට ශබ්ද වෙන්නේ නැහැ. හරියට වචන ටික උච්චාරණය වෙන්නේ නැහැ. අදහස් වෙලාවට එළියට එන්නේ නැහැ. ඔළුවෙන් අදහස ගන්න සෑහෙන්න වෙලාවක් යනවා. ගිහිල්ලා විනාඩි 5ක් විතර ගිහිල්ලා තමයි Tamanට කටින් අදහස කියන්න වෙන්නේ. එතකොට කට තොල් ටික එහෙම නැත්නම් දිව හරියට වැඩ කරන්නේ නැතුනම මොකද වෙන්නේ? නිවැරදි උච්චාරණයට යන්න බැරි වෙනවා. කාලීන අවස්ථානුකූලව මොකද වෙලා තින්නේ? sannivedanaya කාලෙන් කාලට වෙනස් වෙනවා. පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. අවස්ථානුකූලව වෙනස් වෙනවා. දැන් ඔයගොල්ලන් කවුරුත් මගුල් ගෙදරක ගිහිල්ලා ඉන්නවද නිකන් සමාධියට සම්වැදුනා වගේ? එහෙම කවුරුත් ඉන්නේ නැහනේ. ඉන්නවද? ඉන්නවනම් ඉතින් අර මානසික වෛද්‍ය මේ අද ලෝක මානසික සෞඛ්‍ය පිළිබඳ දිනේ. ඔව් හොඳ වැඩේ තමයි එහෙම ඉන්නවනම් කියලා කියන්නේ මගුල් ගෙදරක ගිහලා මල ගෙදරක ගියා වගේ ඉන්නවනම් කරන් දින හොඳ වැඩේ තමයි යන ගමන් මේ දවස්වල ගෙවල් වල ඉන්නේ නේද? ගිහිල්ලා මානසික වෛද්‍යවරයෙක් channel කරලා බෙහෙටියක් ගන්න තමයි තියෙන්නේ. රයිට් කොහොමද පුතේ අපි මගුල් ගෙදරක ගිහිල්ලා මල ගෙදරක වගේ ඉන්නෙත් නෑ. මල ගෙදරක ගිහිල්ලා මගුල් ගෙදරක වගේ ඉන්නෙත් නෑ. මොකද හේතුව? අවස්ථා දෙකක්. අවස්ථානුකූලයි සන්දර්භ දෙකක්. මේ සන්දර්භ දෙකේ අපි හැසිරෙන්න වෙන විදියකට අපි එදන් යන ඇඳුම බලන්නකො. ඇඳුම හරහා අපි sannivedanaya කරනවනේ. පොලිසිය රාළහාමි කෙනෙක් ටක් ගාලා අපිට ඕන තැනක දැක් ගන්න පුළුවන්. PHA මහත්තයෙක් අඳුර ගන්න පුළුවන්. ග්‍රාම නිලධාරීතුමා අඳුර ගන්න පුළුවන් ඇඳුමෙන්.
නර්ස් නෝනා කෙනෙක් අඳුර ගන්න පුළුවන් ඇඳුමෙන්. අපේ විදුහල්පතිතුමා අඳුර ගන්න පුළුවන් ඇඳුමෙන්. පැහැදිලි නේද කියන කාරණේ? ඇඳුම කියන්නේ නිර්වාචක සංනිවේදන භාවිතයක්. නිර්වාචක සංනිවේදන වචන රහිතව සංකේතානුසාරීව භාවිත වන සංනිවේදනයක්. පැහැදිලිද? එතකොට අපි මල ගෙදරට ඇඳන් යන ඇඳුම කවදාවත් මල් ගෙදරට අඳින්නේ නැහැ. මගුල් ගෙදරට ඇඳන් යන જાති ඇඳුමක් මල ගෙදරට අඳින්නෙත් නැහැ. එහෙම ඇඳන් යනවා නම් මොකද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ? ඔබ හරියට වෙලා නැහැ. මොකද වෙලා නැත්තේ? සමාජානුයෝජනය අපි දන්නවා මේක. සමාජානුයෝජනය වෙලා නැහැ. සමාජානුයෝජනය කියන්නේ පුතේ මොකද්ද? සමාජයට අනුයෝජනය වීම. සමාජයට උචිත පුද්ගලයෙක් බවට පත්වීම. ඔබ ඒක නිවැරදි විදිහට වෙලා නැත්නම් තමයි ඔබ මල ගෙදරට ඇඳන් යනවා මගුල් ගෙදරට ඇඳන් යනවා මගුල් ගෙදරට ඇඳන් යන ඒවා මල ගෙදරට ඇඳන් යනවා. ඔව් ආසන්නතම උදාහරණය තමයි නේද? පන්සලට ඇඳන් යන්න ඕනේවා මගුල් ගල් වලට ඇඳන් යන්න ඕනේ පන්සල ඇඳන් යනවා පන්සල ඇඳන් යන්න ඕනේවා මල ගල් වලට ඇඳන් යනවා. මෙහෙම තත්ත්වයක් විකෘතියක් තියෙනවා තමයි. ඒවා ඉතින් මේ සන්දර්භයන් තුල සාකච්ඡා කර ගැනීම තමයි ඊටාම හොඳ. මොකද හේතුව අපිට මේ වගේ පන්තියක් ඇතුලේ මේ වගේ සන්දර්භයක් සාකච්ඡා කරන්න පුළුල් අවකාශයක් නැහැ. හරි. එතකොට sannivedanaye සම්බන්ධයෙන් ඊටා හොඳ අධ්‍යයනයක් කරන්න නම් අපිට මූලික වශයෙන් අත්‍යවශ්‍ය වෙනවා මොකද්ද? sannivedanaye පිළිබඳ මූලිකාංග සාකච්ඡා කිරීම. මේ sannivedanaye භාවිතයේ තියෙන වෙනස්කමත් එක්ක පුතේ අපි අන්තිමට සාකච්ඡා කරේ අන්තිමට ලියාගත්තේ මේක සංඛ්‍යාත්මකව කියන්න බෑ. අගයක් විදිහට ප්‍රකාශ කරන්න බෑ. මෙන්න මෙච්චරයි. හරියටම 18යි. හරියටම 16යි. හරියටම 10යි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි දන්නවා ප්‍රමාණාත්මක විදිහට අපි මොකද කරන්න ඕන? sannivedanaye පිළිබඳ මූලිකාංග හැදෑරුවොත් පමණයි අපිට ඕනෑම sannivedana අවස්ථාවක් සම්බන්ධයෙන් විධිමත් මනා අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි ලියාගමු. කෙසේ නමුත් අප මුහුණ දෙන විවිධ sannivedana අවස්ථාවන්හි යථා ක්‍රියාකාරීත්වය මනවින් අවබෝධ කොට ගැනීමට නම් අප ප්‍රමාණාත්මක ලෙස සහ අනිවාර්යයෙන් වෙන්න ඕන දෙ නේද? ප්‍රමාණාත්මක ලෙස සහ ගුණාත්මක ලෙස sannivedanayehi මූලිකාංග පිළිබඳව මනා හැදෑරීමක් සිදු කිරීම වැදගත් වේ. එබැවින් ලියාගන්න පුතේ සාමාන්‍ය නැතහොත්
පොදු සාමාන්‍ය නැතහොත් පොදු sannivedana අවස්ථාවකදී හඳුනාගත හැකි ක්‍රියාකාරී වන පොදු මූලිකාංග කිහිපයක් අප පොදු මූලිකාංග කිහිපයක් ලියාගන්න පුතේ පොදු මූලිකාංග කිහිපයක් අප මෙම පාඩම් ඒකකයට අදාළව අධ්‍යයනය කරනු ලබයි. මෙලෙස සාකච්ඡාවට බඳුන් කරන sannivedana මූලිකාංග පිළිබඳව වඩා ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමටද sannivedana අධ්‍යයන විෂය නැත්නම් sannivedanaya හා මාධ්‍ය අධ්‍යයන විෂය හදාරන්නන් ලෙස අප අඛණ්ඩව කටයුතු කළ යුතුය. right පොඩ ගහගන්න පුතාලා මේ පැත්ත බලන්න. හරි. ඇයි අපි sannivedanaya මූලිකාංග පිළිබඳව හදාරන්න ඕන? ටීචර්ස් ගයිඩ් එක දීලා තිනවා. ඒකෙන්ද සර් උගන්වනවා. සර් උගන්වනින්ද අපි ඉගෙන ගන්න ඕන. ඒකද මේකේ தත්ත්වය? නෑ. අපි sannivedanaත්මක සත්වයෝ. මිනිසා කියන්නේ උපතින්ම sannivedanaත්මක සත්වෙක්. අපේ ආදිම මානවයා මුල්ම එක්කෙනා ගත්තත් එයාට තිබුණේ sannivedanaත්මක මනසක්. ඒකනේ දුවේ පුතේ එයාට තනියෙන් ජීවත් වෙන්න බැරි වුණේ. නේද? අර දේවවරම් වාදයට අනුව කියනවනේ මිනිසා ලෝකයේ තුල නිර්මාණය වෙච්ච ආකාරය දිව්‍යන් වහන්සේ මැව්වා. මේ රතු මැටියේ නැඹුවා. ජීවන හුස්ම පිම්බා. මේ ආදි වශයෙන් විස්තර කරනවානේ. හැබැයි මේ මනුස්සයර තනියෙන් ජීවත් වෙන්න බැරි වුණා. දිව්‍යන් වහන්සේටත් තේරුණා මොකද්ද? මෙයාක තනියෙන් දිවුවොතින් වැඩි කල මෙහෙම ජීවත් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ අභිප්‍රායයට වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ උමනාවට වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුවට වෙන්නේ නැහැ තනියෙන් දිවුවොතින්. මොකද හේතුව?
මේක හදන්නෙම රංචු ගහෙන්න. මොකද හේතුව මෙයාට තියෙන්නේ සංනිවේදනාත්මක සහ සාමූහිකත්වයේ පිළිබඳ මනසක්, ක්‍රියාකාරීත්වය, භාවිතය. එබැවින් මිනිසා කියන්නේ සංනිවේදනාත්මක සත්වයෙක්. ඒ නිසා අපි නිරන්තරයෙන් සංනිවේදනය කරනවා. කොයි වගේ වෙලාවටද අපි සංනිවේදනය කරන්නේ? උදේ පාන්දර නැගිට වෙලාවෙ ඉඳන් රැට නිදා ගන්නකම් සංනිවේදනය කරනවා. ඊට අමතරව රැට නිින්දෙනුත් සංනිවේදනය කරනවා. නවත්තන්නේ නැහැ. හීන දකින්නවා, හීනෙන් කතා කරනවා, හීනෙන් ඇවිදිනවා නේද? මේ ආදී වශයෙන් ඒත් සංනිවේදනය කරනවා. මොකද හේතුව සංනිවේදනය කියන්නේ මම පුතේ අපි ඉස්සරහින් සාකච්ඡා කරනවා. සංනිවේදනය කියන්නේ තවත් පාර්ශවයක් එක්ක කරන ගනුදෙනුවක් පමණක් නොවේ. අපි මුලින් ඉගෙනගත්ත තමයි සරලව. තවත් පාර්ශවයක් එක්ක තොරතුරු අදහස් මතවාද උමාරු කර ගන්නවා කියලා. හැබැයි තව එක්කෙනෙක් එක්ක, තව 3 දෙනෙක් එක්ක, 5 දෙනෙක් එක්ක, 10 දෙනෙක් එක්ක, 500ක් එක්ක, 1000ක් එක්ක, ලක්ෂ 10ක්, 50ක්, ලක්ෂ 60ක් නේද? මේ ආදි වශයෙන් නේද මුළු ලෝකයේම ඉන්න මානව සමස්ත මානවයත් එක්ක සංහතික සංනිවේදනය. මේ ආදි වශයෙන් සංනිවේදනය කරනවා. හැබැයි ඒ විතරක් නෙවෙයි. මිනිසාට පුළුවන් මොනව කරන්නද? තමන්ට තමන් එක්ක සංනිවේදනය කරන්න. අන්තර් පුද්ගල වෙන්න ඕනේ නැහැ. මොකද වෙන්න පුළුවන්? අන්තර්වර්තී වෙන්න පුළුවන්. අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය. තමා සමග සංනිවේදනයේදීම තමා සමග සංනිවේදනයේදීම තමන්ගේ හිතත් එක්ක සංනිවේදනයේදීම පැහැදිලිද කියන කාරණේ. ඒ නිසා අපි සංනිවේදනාත්මක සත්‍යය මේක උපතින් පටන් අරගෙන මරණයෙන් කෙලවර වන භාවිතයක්. සමහරු කියනවා ඒකත් එහෙම නෑ කියලා නේද? මොකද සමහරලාට පරිශ්‍රණ සිදු වෙනවා මරණයෙන් පසු යකරන්නේ යම් සංනිවේදනය සම්බන්ධයෙන් අධ්‍යයන තියෙනවා. මට කියන්න බෑ, මට ඒ සම්බන්ධයෙන් ලොකු අත්දැකීමක් නැති නිසා මට කියන්න බෑ මරණයෙන් පස්සේ මිනිස්සු සංනිවේදනය කරනවා කරනවා කියලා මට කියමේ හැකියාවක් නෑ. නමුත් තාම විද්‍යාත්මකව මේවා පිළි අරගෙන නෑ. නමුත් ඉතින් විද්‍යාත්මකව පිළිගත් දේවල් පමණයි අපි දැනට සත්‍ය කියලා විශ්වාස කරන්නේ. නමුත් ඒකත් 100%ක් නිවැරදි කියලා කියන්න බෑ. මොකද ලෝකේ අපි අවබෝධ කරගන්න පුළුවන් ප්‍රමාණයේ දේවල් තමයි විද්‍යාවට හසු වෙන්නේ. නමුත් ඊට එහා දේවල් ලෝකේ තියෙන්න බෑ කියලා නියමයක් නම් ලෝක කවදාකවත් නැහැ. රයිට්. කොහොම වුණත් අපි සංවේදනාත්මක සත්තු හින්දා මොකද කරන්න ඕන? අපි විවිධ සංවේදන අවස්ථාවන්ට මුහුණ දෙනවා. විවිධ සංවේදන අවස්ථාවන්ට මුහුණ දෙන හින්දා මොකද කරන්න ඕන? ඒ සංවේදන අවස්ථාවන්හිදී භාවිතා වන මූලිකාංග පිළිබඳ විධිමත් හැදෑරීමකට යන්න ඕන. දරුවෝ විදියට අපි සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ඉගෙන ගන්න විෂයාත්මකව, ශාස්ත්‍රීය පදනමෙන්. පැහැදිලිද කියන කාරණේ? එහෙම වුණොත් අපිට මොනවද කරන්න පුළුවන් පුතේ? අපි ගොඩනගා ගන්න, අපි භාවිතා කරන සංනිවේදන අවස්ථා අපිට වඩා සාර්ථකව, අරමුණු සහගතව අපේ අපේක්ෂාවන් වෙත ළඟා විය හැකි ආකාරයෙන් නිමා කරන්න පුළුවන්. ඒ කියන්නේ සාර්ථක සංනිවේදන අවස්ථාවක් ගොඩනගා ගන්න නම් අපි සංනිවේදනයේ මූලිකාංග ගැන ඉතා නිවැරදි අවබෝධයකින් ඉන්න ඕන. අපිට ලැබෙන කිසියම් සංනිවේදන අවස්ථාවක් නිවැරදිව මෙහෙවා ගන්න අපි සංනිවේදනයේ මූලිකාංග පිළිබඳ හොඳ හැදෑරීමක ඉන්න ඕන. අපිට සංනිවේදන අවස්ථාවකදී ලැබෙන යම්කිසි කාර්යභාරයක් ඉටු කිරීමේදී අඩලුහුඩුකමක් හඳුනා ගැනීම සඳහා අපි සංනිවේදනයේ මූලිකාංග පිළිබඳ මනා දැනීමකින් පසු වෙන්න ඕන. අපේ නිවැරදි සක්‍රීය ග්‍රාහකයෙ බවට පත් වෙන්න, සක්‍රීය යහපත් මනා සංනිවේදකයෙ බවට පත් වෙන්න නම් අපි කරන්න ඕන මූලිකම කාරණේ තමයි මොකද්ද? සංනිවේදන අවස්ථාවක භාවිතා වන මූලිකාංගයන්හි යහපත් අයහපත් බලපෑම්, යහපත් අයහපත් භාවිතයන්, අඩු ලුහුඩුකම්, හොඳ නරක ඇගීමේ හැකියාව ලබා ගැනීම සඳහා අපි සංනිවේදනයේ මූලිකාංග මැනවින් හදාරන්න ඕන. පැහැදිලිද කියන කාරණේ? රයිට්. තවපොඩ්ඩක් ලියන්න. මෙලෙස සාමාන්‍ය මානව සංනිවේදන අවස්ථාවක හඳුනාගත හැකි සංනිවේදන මූලිකාංග
කිහිපයක් මතු දක්වනු ලැබේ. කිහිපයක් මතු දක්වනු ලැබේ. සංවේදන මූලිකාංග කිහිපයක් මතු දක්වනු ලැබේ. එහෙනම් ඔබෙන් ප්‍රශ්නයක් આવුතින් මානව සංනිවේදන අවස්ථාවකදී භාවිත වන සංනිවේදන මූලිකාංග 4ක් දක්වන්න කියලා. අපිට මෙන්න මේවෙන් 4ක් ලියන්න පුළුවන්කම තියෙනවා. ලියාගන්න පුතේ පළවෙනි කාරණයක් මාතෘකාව ලියමු පොඩ්ඩක්. පොඩි මාතෘකාව ලියමු. සංනිවේදන මූලිකාංග කියලා ලියාගන්න එපාරක්. ලියලා ඒක යටතේ ලියාගමු මේ කරුණු ටික. මම ආසන්න වශයෙන් 12ක් 11ක් වගේ ප්‍රමාණයක් දෙනවා ඔයගලන්ට. සංනිවේදන මූලිකාංග අපිට තව දෙකක් කරුණු තියෙනවා ඉදිරියේදී එකතු කරන්නත් බැරි කමක් නෑ මේවට. සාමාන්‍යයෙන් ඔබේ ගුරුවත් පොතේ දුන්නට වඩා කරුණු දෙකක් වැඩි වෙයි. රයිට් පළවෙනි එක ලියා ගන්න. අපි මුලේ දරලම ගමු. ඕනම සංනිවේදන අවස්ථාවකට සංදේශ නිර්මාණය කරන සංනිවේදකයට අත්‍යවශ්‍ය වෙන මූලිකම සංනිවේදන මූලිකාංගය පළවෙනි එක ලියා ගමු. තොරතුරු මූලාශ්‍රය නැත්නම් තොරතුරු මූලාශ්‍ර නැත්නම් තොරතුරු මූලාශ්‍ර පළවෙනි එක. right දෙවෙනි එක ලියන්න පුතාලා sannivedakaya capital S එක නේද sannivedakaya round කරලා දාගන්න capital S එක sannivedakaya sender sannivedakaya යවන්නානේ ඔව් sannivedakaya දෙවෙනි එක නේ දෙවෙනි මූලිකාංගය ඔව් පළවෙනි එක තමයි තොරතුරු මූලාශ්‍රය දෙවෙනි එක sannivedakaya තෙවන්න ලියා ගන්න පුතේ sannivedakaya ළඟට අනිවාර්යෙන් ඉන්නේ මොකද්ද sannivedakaya මොකද හදන්නේ ඔව් sannivedakaya මොකද හදන්නේ sannivedakaya හදනවා තොරතුරු මූලාශ්‍ර වලින් ගත්ත තොරතුරු භාවිතා කරලා ඒකේ වඩාත් සුදුසු තොරතුරු භාවිතා කරලා මොකද හදන්නේ යා sannivedakaya හදනවා යා යහපත් ඉන්න මොකද කරන්නේ එයා හදන්නේ යහපත් දෙයක් මොකද්ද සංදේශය තොරතුරු මූලාශ්‍රය sannivedakaya සංදේශය message පණිවිඩය සංදේශය සංදේශයක් හදුවට වැඩක් නැහැ නේද? ඒ ගොඩගොඩට ගෙනියන්න නම් මොකක්ද ඕන? ඒ සඳහා යෝග්‍ය නාලිකාවක් සහ නාලිකාවට උචිත මාධ්‍යයක් ඕන. මම ඉදිරියේදී මේක පැහැදිලි කරන්නම් ඔයගොල්ලන්ට. නාලිකාවට උචිත මාධ්‍යයක් ඕන. රයිට්. ඊළඟට ලියා ගන්න තොරතුරු මූලාශ්‍රය sannivedakaya සංදේශයක් ලියා ගන්න එහෙනම් channel C channel නාලිකාව ඔව් දැන් අපි ලියාගමු මාධ්‍ය නාලිකාව මාධ්‍ය ඉදිරියේදී මම පැහැදිලි කරන්නම් මේක මොකද්ද වෙනස කියලා right නාලිකාව මාධ්‍ය සමහර දේවල් ඔන්ලයින් පැහැදිලි කිරීමේ යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙන්න පුළුවන් නේද right පන්තියෙන් පැහැදිලි කරමු නාලිකාවයි මාධ්‍ය අතර මොන වගේ සම්බන්ධයක්ද මොන වගේ වෙනසක්ද තියෙන්නේ කියලා. ඔව්. තොරතුරු මූලාශ්‍රය sannivedakaya සංදේශ නිර්මාණය වුණා පුතේ. ඊට පස්සේ නාලිකාව එහෙම නැත්නම් ඒකට අපි කියනවා මාධ්‍ය කියලා. මේ දෙක අතර වෙනසක් තියෙනවා. ඒක අපි සම්මුඛව සාකච්ඡා කරමු. සම්මුඛව ඉගෙන ගනිමු. හම්බෙලාම කතා කරමු. right. නාලිකාව C channel නාලිකාවෙන් පස්සේ මේක බාර ගන්න ඕනේ මේක සංදේශය බාර ගන්න කෙනෙක් ඉන්න ඕනේ අපි යට කියනවා receiver ග්‍රාහකයා ලියා ගන්න පුතාලා ග්‍රාහකයා receiver capital R එක receiver ග්‍රාහකයා මම මේ ලියන විදියට මම ලියන්න ඕනේ කියලා එකක් නෑ හොඳේ right SMCR R කියන්නේ ග්‍රාහකයා ඊට පස්සේ එනවා අපිට මොකද්ද? අනිවාර්යෙන් වෙන්න ඕන කාරණේ. sannivedakayek නම් සන්නම් එයා යහපත් නම් එයා නිකන් සංදේශ නිකන් පණිවිඩයක් නෙවෙයි යන්නේ ඒක හැදුවේ එයා හැදුවේ සංදේශයක් යහපත් මනාදයක්. ඒ වගේම හොඳ නාලිකාවක් තෝරගත්තා නම් ග්‍රාහකයාට ඒක ලැබුණා නම්
ග්‍රාහකයා තුළ අනිවාර්යයෙන් වෙන්න ඕන දෙයක් තියෙනවා. හැම සංනිවේදකයෙක්ගේම බලාපොරොත්තුවක් තියෙනවා සංදේශයක් ලබා දීමේදී ග්‍රාහකයා තුළ සිදු විය යුතුයි කියලා දෙයක්. මොකක්ද ඒ? අපි ඒකට කියනවා පුතේ බලපෑම ඉෆෙක්ට් එක. කැපිටල් E එක ලියා ගන්න. ඉෆෙක්ට් එක බලපෑම SNCRE ඔබට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් පුතේ. මොකද්ද? SNCRE මතක තියාගන්න පුතේ. SNCRE එකට අපි අමතරව එකතු කරේ තොරතුරු මූලාශ්‍රය නිවුස් සෝස් එක. නිවුස් සෝස් එක තියෙනවා ඊට අමතරව SNCRE හරි ලේසි. තොරතුරු මූලාශ්‍රය සංනිවේදකයා සංදේශය නාලිකාව ග්‍රාහකයා බලපෑම right කිසියම් සංනිවේදකයේ සංදේශයක් හින්දා ඒ සංදේශය අනිවාර්යෙන් ග්‍රාහකයා තුළ මොකද කරන්නේ? ඔව් බලපෑමක් ඇති කරනවා නේද? බලපෑමක් ඇති කරනවා. පුතේ සංනිවේදකයාගේ සංදේශය ග්‍රාහකයා තුල බලපෑමක් ඇති කරොතින් ග්‍රාහකයා සක්‍රීය ග්‍රාහකෙක් නම් එයා දක්වන මොනවාද? එයා දක්වනවා මොනවද දක්වන්නේ? එයා දක්වනවා මොනවද දක්වන්නේ? එයා දක්වනවා අපි උත්තර ගමු. ප්‍රතිචාර මොනවද දක්වන්නේ? එයා දක්වන පුතේ ප්‍රතිචාර දක්වනවා. සංනිවේදකයා ගායකයා සින්දුව කිව්වයින් පස්සේ හොඳ සින්දුවක් නම් හෝ නරක සින්දුවක් නම් හොඳ නරක දෙකම දෙආකාරයෙන්ම ප්‍රතිචාර දක්වන්න පුළුවන්. එක්ක හූ කියනවා එහෙම නැත්නම් අප්පුඩි ගහනවා. පැහැදිලිද? එක්ක හූ කියනවා නැත්නම් අප්පුඩි ගහනවා. රයිට් මේ දෙකම මොනවද? ග්‍රාහක පාර්ශ්වයෙන් දක්වන මොනවද? ප්‍රතිචාර. මෙතරම් මේ ගොඩක් කට්ටිය වරද්ද ගන්න දෙයක්. අද ගොඩක් ළමයි වරද්ද ගන්නවා. ඔව් හැමෝම වරද්ද ගන්නවා. ප්‍රතිචාර ප්‍රතිපෝෂණය එකක් නෙවෙයි දෙකක්. ග්‍රාහකයෝ දක්වන්නේ ප්‍රතිචාර පුතේ. උදාහරණයක් අප්පුඩි ගහන එක. උදාහරණයක් හූ කියන එක සින්දුවකට. ප්‍රතිචාර සාදුකාර දෙනවා වණකට. ප්‍රතිචාර අනේ හොඳයි කියලා කියනවා. තව සින්දුවක් කියන්න කියලා කියනවා. ප්‍රතිචාර ඒ මත ප්‍රතිචාර මත ගහන අප්පුඩි ප්‍රමාණය මත ඒකේ සද්ද මත ගායක තව සින්දුවක් කියන්න පෙළඹෙනවා. අපි ඒවට කියනවා සංවේදන අවස්ථාව මොන කරනවද? ප්‍රතිපෝෂණය. මොකද කරන්න පුතේ? ප්‍රතිපෝෂණය. හොඳට මතක තියාගන්න එක් කාරණයක්. මෙච්චරයි මතක තියාගන්න. ග්‍රාහකයා දක්වන ප්‍රතිචාර මත සංනිවේදකයා ලබන මොනවාද? ප්‍රතිපෝෂණය. ග්‍රාහකයා දක්වන ප්‍රතිචාර මත සංනිවේදකයා ලබන මොනවාද? ප්‍රතිපෝෂණය. ප්‍රතිපෝෂණය කියන්නේ මොකද? නැවත පෝෂණය කිරීම. නැවත පෝෂණය කිරීම. ප්‍රතිපෝෂණය. කතාව හොඳ මදි නම් එයා තමන්ගේ අඩුපාඩු ටික හදාගෙන කතාව ලස්සනට කරනවා. සින්දුව හරියට කිව්වේ නැත්නම් සින්දුව හොඳට ගායනා කරනවා. තමන් ලියපු පළවෙනි පොත අසාර්ථක නම් ඒකට ප්‍රතිචාර ලැබුණා නම් ඒව නරක නම් ලැබිච්ච ප්‍රතිචාර ගත්කතෝරයා මොකද කරන්නේ? දෙවෙනි පොත ලියද්දී යා ප්‍රතිපෝෂණය ලබනවා. තමන්ගේ වැරදි ටික අඩුපාඩු ටික නැවත හදාගන්න ඕනේ. අපි ඒක කියන ප්‍රතිපෝෂණය ලබනවා කියලා. හොඳට මතක තියාගන්න. සංනිවේදකයා නෙවෙයි ප්‍රතිචාර ප්‍රතිපෝෂණය ලබන්නේ. මොකද්ද වෙන්නේ? ග්‍රාහකයා දක්වන ප්‍රතිචාර සංනිවේදකයා ඒ තුලින් ලබනවා ප්‍රතිපෝෂණය. රයිට් ලියාගත්තේ නේද එහෙනම්? අපි ලියාගත්ත තොරතුරු මූලාශ්‍රය සංනිවේදකයා සංදේශය මාධ්‍ය ග්‍රාහකයා බලපෑම ප්‍රතිචාර ප්‍රතිපෝෂණය. සංනිවේදන ක්‍රියාවලියක් ඇති වෙද්දී වෙන්න පුළුවන් දෙයක් තමයි මොකද්ද? මොකද්ද වෙන්න පුළුවන්? දැන් පන්තිය කර ඉන්නවා මෙතනින් කෝච්චියක් කරනවා. නැත්නම් පහදින් ගුවන් යානයක් කරනවා. එච්චරයි අඩු. නැත්නම් එහා පන්ති ළමයිට කෑ ගහනවා. අයියෝ වහින්න පටන් ගන්නවා. මං කියන දේ ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැතුව යනවා. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් ස්ලෝ වෙනවා. එහෙම නැත්නම් සම්බන්ධතාවයේ විසන්ධි වෙනවා.
මේ වගේ අවස්ථාවක වෙනවා. මොකද්ද? sannivedana බාධක ඇති වෙනවා. මොනවද ඇති වෙන්නේ පුතේ? sannivedana බාධක. අපි මේක සංකේතවත් කරනවා capital N අකුරෙන් noise. capital N අකුරෙන් noise. නාලිකා බාධක වර්ග මූලික වශයෙන් ඉදිරි සාකච්ඡාවක් වැඩි දුරටත් කරුණු කොටක් තියෙනවා කතා කරන්න. දැන් මම ඔයගොල්ලන්ට දැන ගැනීමට කියනවා නාලීය බාධක සහ එහෙම නැත්නම් මාධ්‍ය බාධක සහ අර්ථ බාධක කියලා වර්ග දෙකක් තියෙනවා. නොයිස් වර්ග දෙකක්. බාධක වර්ග මූලික වශයෙන් දෙකක් තියෙනවා. අර්ථ බාධක, මාධ්‍ය බාධක කියලා. තවත් වර්ග තියෙනවා වර්ගීකරණය කරන අපි ඒවා ඉදිරියේදී සාකච්ඡා කරනවා විස්තරාත්මකව. ඒවා යම් උගන්වීමේදී ඇතිලා තියෙන දෝෂාගත තත්ත්වයන් තියෙනවා. අපි ඒවත් එක්ක සාකච්ඡා කරනවා. නොයිස් බාධාවක් දෙන්න පුළුවන්. ඕගොල්ලන්ට මං කියන දේ ඇහෙන්න නැතුව යන්න පුළුවන්. ඕගොල්ලන්ට මගේ රූපේ පේන්න නැතුව යන්න පුළුවන්. ඕගොල්ලන්ට මේ බෝඩ් එකේ එනක එක අපහැදිලි වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට ලැබිච්ච නෝට් එකේ තියෙන අකුරු බොඳ වෙලා වෙන්න පුළුවන්. නොයිස් මාධ්‍ය බාධක. ඒ මත ඕගොල්ලන්ට සමහර ලාවට අර්ථය අවබෝධ කරගන්න බැරි වෙන්න පුළුවන්. මම මේ කියපු සමහර වචනවල දැන් නේද? අර පන්තින ගොඩක් ලාවට ළඟට ඇවිල්ලා මම බලලා කියනවා මෙන්න මේ වචනේ තේරුම මේකයි පුතේ, මේ වචනේ තේරුම මේකයි පුතේ කියලා. සමහර වෙලාවට මේ තියෙන යම්කිසි දුරස්ථභාවයක් ඉඳන් මොකක්ද වෙන්න පුළුවන්? සමහර ලාවට මම මේ පාවිච්චි කරපු ඇතැම් වචන වල මොකක්ද වෙලා තියෙන්නේ? අර්ථය ඔබට හරියටම පැහැදිලි නොවෙන්න පුළුවන්. දැන් අපි මොකද කරන්න ඕන? වෙන පොතක් තියාගෙන ඉන්නව නේද? ඒ වචන ටික ලියාගෙන මොකද කරන්නේ? අපි හම්බෙච්ච දවසට මුලින්ම කරන්න ඕන වැඩේ තමයි මෙන්න මේ වචන ටිකේ තේරුම මොකක්ද කියලා මගෙන් අහගන්න ඕන. පැහැදිලිනේ? මොකද හේතුව අපි මේ නව මාධ්‍යයක් එහෙම නැත්නම් ජන මාධ්‍ය භාවිත කිරීමේදී පොදු සංදේශ දෙන්න තමයි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ. මොකද ඊටාම සරල නෝට් එකකට ගිහිල්ලා වැඩක් වෙන්නේ නෑ. ඒ ලෙවල් වගේ ඇඩ්වාන්ස් ලෙවල් නේද? එතකොට අපි ටිකක් ඇඩ්වාන්ස් වෙන්න ඕන. අපේ උත්තර, අපේ නෝට් එක, අපේ වැඩපිළිවෙල, අපේ ක්‍රියාකාරීත්වය, අපේ හැසිරීම මේ සියල්ල මොකද වෙන්න ඕන? උසස් පෙළ දරුවෙකුට උචිත වෙන්න ඕන. පැහැදිලිද කියන කාරණේ? රයිට්. ඒ නිසා නෝට් එකේ සබ්ජෙක්ට් වයිස් එහෙම නැත්නම් සබ්ජෙක්ට් එකට අදාළ වචන ටික භාවිත කරන්න උත්සාහ කරන්න ඕන. මොකද හේතුව නිකම්ම නිකං කලා විෂය ධාරාව නේද? ඔය වැටිච්ච තැනින් ගොඩ ගන්න නම් අපි දැවැන්ත විදියට විෂයන් හදා ගන්න ඕන. අපි කරන සබ්ජෙක්ට් වල තියෙන ගුණාත්මක භාවය, හරාත්මක භාවය හැම විෂයකම වර්ධනය කර ගන්න ඕන. පැහැදිලිද කියන කාරණේ? රයිට්. හරි. අපි ඊළඟට ලියා ගන්න බාධක වලින් පස්සේ මේක විශේෂයෙන් පැහැදිලි කරන්න ඕන කාරණා දෙයක් පුතාට අහු වෙලා නැහැ මෙච්චර කාලෙකට. ලියා ගන්න ආකේතකරණය. ලියා ගන්න පුතේ ආකේතකරණය. මම විස්තර කරනවා ඉස්සරහට. ආකේතකරණය. අපි යනවා ඊළඟ එකට. ආකේතකරණය. ඔව් ආකේතකරණය. බය වෙන්න එපා. වචන හොඳට උච්චාරණය කරන්න. ලියන ගමනොත් වචන උච්චාරණය කරමින් ලියන්න පුරුදු වෙන්න. ආකේතකරණය. දෙවෙනි එක පුතේ විකේතකරණය. 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 ආකේතකරණය, විකේතකරණය. ආකේතකරණය, විකේතකරණය. මීඩියා කියන්නේ නිකම්ම නිකං නේද? ආර්ට් විෂයක්ම නෙවෙයි. මේක විශේෂයෙන්ම අපේ තාක්ෂණ වේදික කරන ළමයින්ටත් හදාරන්න පුළුවන් මට්ටමේ විෂයක්. මීඩියා වල ප්‍රායෝගික පැත්ත 60%කට එහා පැත්ත යනවා. ඒ සියල්ලම අයිති වෙන්නේ මොකද්ද? තාක්ෂණික විෂය ධාරාවෙන් තමයි අපි ඒ දේවල් ටික කවර් කරන්නේ. අපි තාක්ෂණය දියුණු තාක්ෂණයක් පාවිච්චි කරනවා. මම හිතන්නේ ලෝකයේ දැනට දියුණු වෙන වේගයෙන්ම දියුණු වෙන තාක්ෂණය වෙන මුකුත් නෙවෙයි මම හිතන්නේ. මොකද්ද? සංනිවේදන තාක්ෂණය. ඔව්. ආසන්න දශක දෙක තුල සංනිවේදන තාක්ෂණයේ දියුණුව අනිත් සියලු විද්‍යාවන් අබ්බවා ගියා. 1950 දශකයේ නිර්මාණය වන සංනිවේදන අධ්‍යයනය විෂය සංනිවේදනය අධ්‍යයනය කරන්න පටන් ගන්න 1950 දශකයෙන් පස්සේ ලෝකෙ තියෙන තරුණම විෂය කෙටි කාලීනව සිසු ප්‍රිය ජනප්‍රිය විෂය බවට පත් වෙන හේතුව මොකද්ද? මෙන්න මේ සංනිවේදන තාක්ෂණයේ ශීඝ්‍ර අඛණ්ඩ වර්ධන. පැහැදිලිද? ඒකට අදාළ කාරණා දෙකක් තමයි ආකේතකරණය සහ විකේතකරණය. මම ඒක පැහැදිලි කරමු තාම පැහැදිලි ආකාරයෙන් ඔයගොල්ලන්ට ඉදිරියේදී. right ඊළඟ කාරණේ ලියගමු අත්දැකීම් පසුතලය. ලියන්නමයි පුතේ අත්දැකීම් පසුතලය.
අත්දැකීම් තියෙනකොට මෙච්චර කාලේ පසුතල නැහැ නේද? එහෙනම් කමන්න ලියා ගන්න අත්දැකීම් පසුතලය. ඊළඟ මූලිකාංගය අත්දැකීම් පසුතලය. අත්දැකීම් පසුතලය. අත්දැකීම් පසුතලය. අවසාන විදිහට අපි යමු. තව නිර්වචන තියෙනවා. නමුත් මේ සිලබස් එක ඇතුලේ මේ ටික සාකච්ඡා කරාම ඊටාම ප්‍රමාණවත්. අපි වැඩිත් එක සාකච්ඡා කරලා තියෙන්නේ. සන්දර්භය. 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 නිරුද්ධ ලියා ගන්න පුතාලා. සන්දර්භය. right. හරි. පෑන පොඩ්ඩක් පැත්තකින් තියලා නෝට් එක දිහා හොඳින් බලන්න. ඔව් අපි ලියාගත්ත මූලිකාංග ටික බලා ගන්න ටක් ගාලා. හරි. මාත් එක්ක කියන්න sannivedanaye මූලිකාංග. sannivedanaye මූලිකාංග. මේවා කියලා හොඳට කටහුරු කරගන්න ඕන. අපේ සබ්ජෙක්ට් එකේ වචන ටික අපි අපේ මොකද කරන්න ඕන? භාවිතය තුල තියාගන්න ඕන. කියන මාත් එක්ක තොරතුරු මූලාශ්‍රය සංනිවේදකයා සංදේශය මාධ්‍ය හා නාලිකාව ග්‍රාහකයා බලපෑම ප්‍රතිචාර ප්‍රතිපෝෂණය බාධක ආකේතකරණය විකේතකරණය අත්දැකීම් පසුතලය සන්දර්භය. නැවත කියන පුතාලා තොරතුරු මූලාශ්‍රය සංනිවේදකයා සංදේශේවත් පණිවිඩය මාධ්‍ය හානාලිකාව ග්‍රාහකයා බලපෑම ප්‍රතිචාර ප්‍රතිපෝෂණය බාධක ආකේතකරණය විකේතකරණය අත්දැකීම් පසුතලය සන්දර්භය. right. මෙන්න අහන්න. අද අපි සාකච්ඡා කරේ sannivedanaye මූලිකාංග සම්බන්ධයි. මොකද අදාරේ පුතේ sannivedanaye මූලිකාංග ඕනම දෙයක් තුල ඕනම ක්‍රියාවලියක් තුල මූලික වන අංග තියෙනවා. ඒවට අපි කියනවා මොනවා කියලාද පුතේ? මූලිකාංග කියලා. ඔව් sannivedanaye මූලිකාංග කියන්නේ ඕනම දෙයක අංග වලට. අපි ඒවට කියන්නේ මොනවා කියලාද? මූලිකාංග. sannivedanaye ක්‍රියාවලියක්. එබැවින් sannivedanaye ක්‍රියාවලිය පවත්වාගෙන යන්න, පවතින්න, ගොඩ නැගෙන්න, ක්‍රියාකාරී වෙන්න මූලික වන අංග තියෙනවා. බයිසිකල් එකේ නේද? චේන් එක ඉස්සරහට කරගෙන යන්න මොකක්ද වෙන්න ඕන? ඔව් රෝද දෙක ඉස්සරහට කරගෙන යන්න චේන් එක කරගෙන ඕන. ඒකට අවශ්‍ය කරන වීල් ටික කරගෙන ඕන නේද? රයිට්. මේ ඔක්කොම කරගුණොත් තමයි පැඩල් එක කරගෙන ඕන. මේ ටික ඔක්කොම කරගුණොත් තමයි බයික් එක ඉස්සරහට ගමන් කරන්නේ. sannivedanaye ක්‍රියාකාරී වෙන්නේ මොනවා හින්දාද? අන්න ඒ වගේ මූලික වන අංග කීපයක් හින්දා. ඒ අංග වලට අපි කිව්වා මූලිකාංග sannivedanaye මූලික අංග sannivedanaye මූලිකාංග කීයක් තියෙනවද මම පුතේ? ඔව් නිශ්චිතව කියන්න බෑ. ඒ හේතුව sannivedanaye නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක්, සංවර්ධනය වෙන දෙයක්. කාලයට අනුව, පුද්ගලයාට අනුව, අවස්ථාවට අනුව sannivedanaye වෙනස් වෙනවා. ඒ නිසා sannivedanaye මූලිකාංග මෙපමණයයි නිශ්චිත වශයෙන් සංඛ්‍යාත්මකව පැවසීම දුෂ්කර වේ. නමුත් වඩාත් හොඳ sannivedakayෝ වෙන්න, මානව sannivedanaye මනවින් භාවිතා කරන්න, sannivedanaye භාවිතා කිරීමේදී දුෂ්කරතාවයන්ටපත් නොවී ඉන්න, සිදුවන වැරදි අඩුපාඩුකම් නිවැරදි කරගන්න නම් අපි sannivedanaත්මක සත්ත්ව විශේෂයක් ලෙස sannivedanayeතරව අපට භාවිතා වෙන්න බැරි නිසා, එහෙම නැත්නම් පවතින්න බැරි නිසා අපි මනවින් අධ්‍යයනය කළ යුතුයි sannivedanaya. ඒ සඳහා මුලින් අපි මොකද කරන්න ඕන? sannivedanaye මූලිකාංග ටික මනාව අධ්‍යයනය කරන්න ඕන. කොහොමද sannivedana අවස්ථාවද sannivedana මූලිකාංග භාවිතා වෙන්නේ කියන කාරණේ අපි තාම නිවැරදිව අධ්‍යයනය කරලා තියාගන්න ඕන. එබැවින් අපි මෙම පාඩම් මේකකයට අදාළව
අපිට ලැබිලා තියෙන කාලය සීමාව අනුව අපි ආසන්න වශයෙන් සංවේදන මූලිකාංග 10ක් 12ක් වගේ ප්‍රමාණයක් පුළුල් වශයෙන් සාකච්ඡා කරනවා. ඒක ප්‍රමාණවත්. මීට අමතරව නැද්ද? නැහැ. මීට වඩා සංවේදන මූලිකාංග ඕන තරම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. අනාගතේ බිහි වෙයිද? අනිවාර්යෙන් බිහි වෙයි. පැහැදිලිද? අතීතයේ බිහි වෙච්ච දේවල් සමහරවල් නැති වෙලා ගිහිල්ලාද? ඔව් වෙන්න පුළුවන්. පැහැදිලිද කියන කාරණේ කාලීනව මේවා වෙනස් වීමේ හැකියාව සංඛ්‍යාත්මකව වෙන්න පුළුවන්. රයිට්. මේ තියෙන සන්දර්භයට අනුව එහෙම නැත්නම් මේ තියෙන අවස්ථාවට අනුව අපි සංවේදන මූලිකාංග කිහිපයක් සාකච්ඡා කරන්න මතු බලාපොරොත්තු වෙනවා. අපි ලියාගත්තා සංවේදන අවස්ථාවක භාවිතා වෙන මූලිකාංග කියලා. පළවෙනි එක තමයි තොරතුරු මූලාශ්‍රය, සංනිවේදකයා, සංදේශයවත් පණිවිඩය, මාධ්‍යවත් නාලිකාව, ග්‍රාහකයා, බලපෑම, ප්‍රතිචාර ප්‍රතිපෝෂණය, බාධක, ආකේතකරණය නොදන්න දෙයක් ඔයගොල්ලන්, විකේතකරණය, අත්දැකීම් පසුතලය සහ සංදර්භය. මෙන්න මේ කියන කාරණා ටික අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මින් මතු. රයිට්. පවතින తত্ত্বය මනවින් තේරුම් ගන්න sannivedana හා මාධ්‍ය අධ්‍යයනය ඉගෙන ගන්න දරුවෝ විදියට රටේ තියෙන්නේ බැරෑරුම් තත්ත්වයක්. මේක සමනය වෙලා යන්න පුළුවන්. ඒ වගේමයි මේක නැවත නැවත මතුවෙන්නත් පුළුවන්. කෙසේ නමුත් මේ පිළිබඳ ඉතාම සවිඥානිකව අවබෝධයෙන් යුක්තව සාමූහිකව නිර්මාණශීලීව මේ සඳහා මොකද වෙන්න ඕන? අපි මුහුණ දෙන්න ඕන. ඒ සඳහා ශිෂ්‍ය ශිෂ්‍යා විදියට, ආදරණීය දුවල පුතාලා විදියට, ආදරණීය මිනිස්සුන් විදියට තමන් ගැන විතරක් නෙවෙයි, තමන් ආවට පරිසරය, තමාගේ අනෙකා මේ සියලු දෙනා පිළිබඳ සවිඥානික වෙමින්, ආදරණීය වෙමින්, ප්‍රේමණීය වෙමින්, භක්තිවන්ත වෙමින් වගකීම් සහගතව කටයුතු කරන්න අපි ඊළඟ පාඩම් මාලාවේදී අපි ඊළඟ පාඩම් මාලාවත් එක්ක හමු වෙමු. මේ පාඩමේම ඊළඟ කොටස් ටිකත් එක්ක මේ දක්වපු මූලිකාංග ටික සාකච්ඡා කරන අපි නැවත හමු වෙමු. මම ප්‍රාර්ථනා කරනවා එම හමු වීම ඔබත් එක්ක සජීවීව පන්ති කාමරය තුළම හමුවන්න ඔබත් මමත් වාසනාවන්ත වෙයි කියලා. වාසනාව කියන දේ නිකම් පහළ වෙන දෙයක් නෙවෙයි. අපි ඒ වෙනුවෙන් කැප වුණොත්, මහන්සි වුණොත්, නිර්මාණශීලී වුණොත්, වක්කීමෙන් කටයුතු කරොත් ඒ අවස්ථාව ඉතාම කෙටි කාලයක් තුළ අපිට උදා කරගැනීමේ හැකියාව තියෙනවා. එනස් සියලුම දෙනාට සුව සතියක්.